හොඳයි. ආයුබෝවන් දරුවනේ එහෙනම් අපි අද දිනේ 9 ශ්‍රේණියේ සිංහල පන්තියේ වැඩ කටයුතු ආරම්භ කරන්න හදන්නේ. අපි ගිය සතියේ නවතපු තැනින්ම අපගේ අවධානය අපේ විෂයට අපගේ අවධානය යොමු කළොත් ඔබට මතක ඇති මේ 15 වෙනි පාඩමේ සිරම්බි අඩිය කියන මාතෘකාව නැත්තම් ජන කොට්ටාසය ජීවත් වෙන ජන කොට්ටාසය පිළිබඳව තමයි අපි ගිය සතියේ සාකච්ඡා කළේ. අපි මම කිව්ව නිබන්ධනයේ යම් යම් ප්‍රශ්න ටිකක් තියෙන එකට උත්තර ලියන්න. පෙළ පොතේ තියෙන ප්‍රශ්න වලටත් පිළිතුරු ලියන්න කියලා මම එදා මතක් කළා. එතකොට දැන් ඔයගොල්ලෝ මම හිතන්නේ ඔක්කොම සම්පූර්ණ කරලා ඇති කියලා මම විශ්වාස කරනවා. පාඩම් කරන්න ඕන දේවල් පාඩම් කරලා ඒ කොටස් පිළිබඳව මොනවා හරි වැඩ තව කරන්න තියෙන දේවල් මොනවා හරි ගැටලුවක් තියෙන පොඩක් අහන්න පුළුවන්. පෙළ පොතේ තියෙන ප්‍රශ්නට උත්තර ලියන්න කිව්වා. නිබන්ධනයේ තියෙන ගැටලුවටත් පිළිතුරු සපයන්න කියලා කිව්වා. මම විශ්වාස කරනවා මේ දෙකම කරලා ඇති කියලා. ඒක නිසා මම මොනවා හරි ඒ සම්බන්ධයෙන් මට ගැටලුවක් තියෙනවා අහන්න පුළුවන්. සමහර අය මේ chat කරන්න උත්සාහ කරනවා මේ වැරදි හරිද? හරි. ඊළඟට ටාමික් වලින් මතක් කරගත්තොත් අපි ගිය සති සාකච්ඡා කර මාතෘකාව සිරම්බි අඩිය කියන මාතෘකාව යටතේ පාඩම් මාතෘකාව යටතේ එක්තරා ජන කොට්ටාසයක් පිළිබඳව අපි සාකච්ඡා කරේ. විශේෂයෙන්ම අපි දැනගත්ත 1505 1657 1796 කියන වර්ෂවල ලංකාවට පැමිණි පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි ආදී ජාතීන් මත පදනම් වෙච්ච තවත් ජාතීන්ගේ පැමිණීමක් තිබුණා යම් යම් අවශ්‍යතාව වෙනුවෙන්. ඒ පැමිණි පිරිසත් එක්ක අපේ රට තුළට ආපු අලුත්ම ජන කොට්ටාසයක් පිළිබඳව අපි මේක සාකච්ඡා කරේ. අර විශේෂයෙන්ම අප්‍රිකානු සම්භයක්ෂද කැපේවරුන් පිළිබඳව පාඩමකට සාකච්ඡා කරා. උන් පැමිණියේයි මොන වගේ කාරණා මත නිසාද ඔහු ලංකාවට පැමිණියේ. උන් ඇවිල්ලා එන හේතු කීපයක් අපි කතා කරා පාඩම තුල ඔකට මතක් වෙන්නට ඕන මේ විදිහේ. ඊළඟට උන් පැමිණිලා ලංකාවේ මොන ප්‍රදේශවලින් මොන ප්‍රදේශවලටද ව්‍යාප්ත වුණේ සංක්‍රමණය වුණේ කියලා ඔයගොල්ලෝ පාඩම් කරන්න ඇති. ඊළඟට උන්ගේ ඒ කැපේවරුන් නිරත වුණු නැත්නම් කැපේවරුන් යොදාගෙන තිබුණේ මොන මොන වෘත්තීන් ප්‍රධාන වෘත්තීන් කීපයක් අපි සාකච්ඡා කරා. විශේෂයෙන්මයි ලුණු ලේවා ලුණු ඊට පස්සේ තැපැල් සේවය වගේ ගම්මුල ඇදෙන හරි මගේ යම් යම් ශ්‍රේෂ්ඨයන් වලට උන්ගේ රාජකාරී ශ්‍රේෂ්ඨය යමුනා කියලා අපි සාකච්ඡා කරගත්තා. ඊළඟට ඔවුන්ගේ සංස්කෘතික ජීවිතය පිළිබඳව දැනගත්ත ඔවුන්ගේ ගීත විෂය පිළිබඳව සාකච්ඡා කරා. අපි විශේෂයෙන්ම කාපිරි මාඤ්ඤ කියන ගීතය පිළිබඳව ඔවුන්ගේ වෙන ගීත 100කට වඩා ප්‍රමාණයක් තිබෙනවා සඳහන් වුණා. ඒ ගීතේ අර්ථය අපි පාඩමේ තියෙන ගීතයේ අර්ථය සාකච්ඡා කරගත්තා. ඊට පස්සේ මේ ගීත ගායනා කරද්දී ඔවුන් නටද්දී කියන්නේ නැටුම කරද්දී මොන වගේ අභ්‍යාසයන් දේ වෙලාවේ කරේ. ඊළඟට ඔවුන්ගේ මේ ගීතයත් එක්ක ඔවුන් භාවිතා කර වාද්‍ය වර්ග භාණ්ඩ වර්ග පහක් අපි සාකච්ඡා කරගත්තා. ඊළඟට අපි කතා කරා ඔවුන්ගේ සිරිත් විරිත් පිළිබඳ විවාහ චාරිත්‍රය පිළිබඳව අපි සාකච්ඡා කරා. විවාහය මොන වගේ ක්‍රියාවලිය ඇතුළද ඔවුන්ගේ විවාහය මනමාලයාගේ පාර්ශ්වය මොනවද කරන්නේ විවාහයේ දවස් 7ක් තිබුණා අපි දැනගත්තා. ඊට මනාලියගේ පාර්ශ්වයෙන් කොහොමද කරන්නේ ආර්ථික දුෂ්කරතාවක දවස් 3ක සීමාවල් මොනවද දැනගත්තා. මනාලිය මොන වගේ දේවල්ද කරේ මනාලයා මොන වගේ දේවල්ද කරේ මේ විවාහය పూర్වයේ මොන දේවල් සම්පාදනය කරගත්තද කියලා අපි සාකච්ඡා කරා. විවාහ උත්සවය පිළිබඳව උන්ගේ ඊළඟට උන්ගේ බාරහාර ඇද හෙළි විශ්වාස පිළිබඳව අපි සාකච්ඡා කරා. නැකත් ශාස්ත්‍රය උන් වගේ දදහනික සාකච්ඡා කරා. මේ ආදී කාරණා ටිකක් ඔවුන්ගේ ජන ජීවිතය පිළිබඳව අපි ඉගෙන ගත්තා සාකච්ඡා කරා ගිය සතියේ සිරම්බි අඩිය කියන මාතෘකාව යටතේ පාඩම යටතේ. අද ඒ වගේ මේ පාඩමේ ප්‍රශ්න ටිකට උත්තර ලියන්න නැතේ කියලා මම විශ්වාස කරන හැම කෙනෙක්ම අපි ඉදිරියේදී හමුනහම හෝ ඔබට නිබන්ධන ටික ලැබෙන සලසන්න පොත් ටික ලැබෙන සලසන්න කොහේ ටික ගෙනාන් පස්සේ මේ ටික ඔක්කොම මම බලනවා. ඒ බලද්දී පිළිතුරු සම්පාදනය කරලා ලියලා තියෙන්නට අවශ්‍යයි. පටන් ගන්න කලින් මම කැමතියි කීප දෙනෙක්ගෙන් නිකන් එහෙම අහලා බලන්න ඔයගොල්ලෝගේ තත්ත්වය මොන වගේද කියලා මේ පාඩම සූදානම් වීම කියන්නේ හරියට කරලාද කියලා දැනගන්න අවශ්‍යයි. ඒ නිසා මම කීප දෙනෙක් අඳුනාගත්ත කීප දෙනෙක්ගෙන් ප්‍රශ්න කීපයක් අහනවා. මට කියන්න බලන්න පසින්දු කියන්න බලන්න පසින්දු ඇහෙනවද? පසින්දු මයික් එක ඔන් කරන්නේ නැහැ සමහර අය නේද? හරි. තනුරි ඔව් සර්. තනුරි කියන්න බලන්න මේ අර මේ කාපිරි මාඤ්ඤ කියන ගීත ගායනා කරද්දී භාවිතා කර සංගීත භාණ්ඩ වර්ග පහක් තිබ්බා. ටක් ගාලා කියන්නකෝ. රබාන පොල්කටු ඩොල්කිය හැඳි බෝතල් එකට කියන්න එක හදලා ගන්න. හරි. රුසිරු ඔව් රුසිරු කියන්න බලන්න මේ කැෆේවරු ලංකාවට ගෙන්න ගන්න හේතුරු කාරණා දෙකක්. මේ ලංකාවේ දෙන්නදී වහල් සේවය යදවන්න. වහල් සේවය තව එකක්.
හරි කමන්න එකක් කිව්වනේ. චතුමි හලෝ හරි කමන්න. එතකොට රශ්මික හරි රශ්මික කියන්න බලන්න මේ කැෆේ වරුන් ලංකාවට ඇවිල්ලා පසුව කළ වෘත්තීන් තුනක් ඉදිරි වෘත්තීන් තුනක් තැපැල් සේවය පුත්තලමලු නුලේවායේ කටයුතු ගම්මුලා දහි රාජකාරී. ඔයා මේ පොතේ තියෙන අවබෝධ ප්‍රශ්නෙට උත්තර ලියලාද? ඔව් සර්. ලියලා. එතකොට නිබන්ධනයේ තියෙන ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න කරාද? ඔව් සර්. හරි. එහෙනම් අනිත් අයත් ඒ විදිහට කරලා තියෙයි කියලා විශ්වාස කරන හැම කෙනෙක්ම මේ ටික අභ්‍යාස ටික ඒ ප්‍රමාණයෙන් ඒ විදිහට කරලා තියෙන්නට අවශ්‍යයි. හරි. බලමු. යමු පාඩමට. එතකොට මේ 16 වෙනි පාඩමේම 15 වෙනි පාඩමේම තව ව්‍යාකරණ කොටසක් තියෙනවා මම එතෙන්ට යන්නේ අද දිනේ. ප්‍රධාන ව්‍යාකරණ මාතෘකාවක් විභාග වලට සාමාන්‍ය විභාගයේ ප්‍රශ්නයක් විදිහට මේක එන්නේ නැහැ. ඊටම අඩුවෙන් තමයි පැමිණීමේ සම්භාවිතාව තියෙන්නේ. කොහොම නමුත් අපි ඉගෙන ගන්න ඕන නිසා යම් ව්‍යාකරණ මාතෘකාවකට අදාළ පොඩි කොටසක් සාකච්ඡා කරන්න හදන්නේ. ව්‍යාකරණ මාතෘකාව තමයි සාරාංශකරණය ගන්න ඔබේ නිබන්ධනයේ පිටු අංක 5 සහ 15 වෙනි පාඩමේ පිටු අංක 5 සහ 6 කියන පාඩම් දෙකේට අදාළ කොටසක් තමයි මේක අපි සාකච්ඡා කරන්න හදන්නේ. හරි. එතකොට සාරාංශ කියන මාතෘකාව ඔබට අලුත් මාතෘකාවක් සාමාන්‍ය පෙළ විභාගයේදී සාරාංශ ලියන්න වෙනවා. සාරාංශයක් දීලා විච්ඡේදයක් දීලා ඒක සාරාංශ කරන්න වෙනවා සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්නයක් මේක. 9 වසරේත් හැබැයි ව්‍යාකරණ කොටසක් විදියට සාරාංශ කොටස එකතු කරලා තියෙනවා. ව්‍යාකරණ කොටසක් විදියට මේක එකතු කරලා තියෙනවා. හරිද? එතකොට ව්‍යාකරණ කොටසක් විදිහට එකතු කරලා තියෙන මේ කොටස අපි විභාගයට ආව නැත්නම් අපිට ව්‍යාකරණ මේ ව්‍යාකරණ විදිහට එකතු කරලා තියෙන නිසා ඉගෙන ගන්න වෙනවනේ. දැන් පහුගිය විභාග වලට ආවේ නැහැ. ආවේ නැහැ කියලා අපිට ඒක අතාරින්න බෑ. ප්‍රධාන මාතෘකාව අපි දැනගෙන ඉන්නකොට සාරාංශයක් කරන්න. සාරාංශය කියන මාතෘකාව ගත්තාම සාරාංශ කියන මාතෘකාවේ අපි ප්‍රායෝගිකව ගත්තොත් සාරාංශයේ ප්‍රවේශයෙන් නම් ප්‍රායෝගිකව ගත්තොත් මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවා හරි දෙයක් කියවලා මොනවා හරි දෙයක් අහගෙන ඉඳලා මොනවා හරි ක්‍රමවේදකින් ඒ කිව්ව දේ හෝ ඔබ කියව දේ හෝ මොනවා හරි ඒක ලොකු දෙයක් වෙන්න පුළුවන් ලොකු ප්‍රමාණයක් වෙන්න පුළුවන් කතාව ටිකක් අධික කතාවක් වෙන්න පුළුවන් කියවලා තියෙන කියවන ගත්ත කොටස නැත්නම් ඡේද 3-4ක් වෙන්න පුළුවන් අන්න එහෙම එක ඔබට වැදගත් කාරණා ටික වෙන් කරලා වෙනම තමන්ගේම සටහනක් ඉදිරියට හදා ගන්න පුළුවන්ද කියලා තමයි සාරාංශකරණය කියන ව්‍යාකරණ කොටසෙන් බලාපොරොත්තු වෙන්නේ. දෙන ලද ඡේදයක් නැත්නම් දෙකක් තුනක් වෙන්න පුළුවන්. ওই ටික කියවලා ඒ කියෙව්වහම ඒකේ තියෙන වැදගත්ම කාරණා ටික අපි මතකයට අරගෙන ලියාගැනීමේ හැකියාව තියෙද කියලා තමයි මේකෙන් බලන්නේ. ඒක නිසා මම මෙන්න මේක මෙහෙම කියන ඕගොල්ලන්ට දැන් සාරාංශකරණය කියන මාතෘකාව ගත්තාම අපි අපේ ජීවිතයේ මේ දැන් ඔබට ඔබේ වයසත් එක්ක ගත්තා ඔබේ වයස දක්වා හෝ අපි මේ ජීවිතය තුළ අපිට යම් දෙයක් මතක් කරගෙන නැවත මතක් කරගෙන ඉන්න හැකියාව තියෙන දවස් දක්වා ගත්තාම මේවායේ විශාල කාරණා ප්‍රමාණයක් අපි දැනගෙන තියෙනවා. අපි බොහෝ අත්දැකීම් තියෙන බොහෝ දේවල් අපි ඉගෙනගෙන තියෙනවා. මේ හැම එකම අපිට මතක නැහැ. අපේ ජීවිතේ හැම දෙයක්ම අපිට මතක නැහැ. දැන් ඇත්තටම ගත්තොත් පෙරේද ඔබ රාත්‍රී ආහාර සඳහා ගත්තේ මොනවද කියලා අහුවොත් එහෙම දන්නේ නැහැ. ඒ කියන්නේ එච්චර කියන්න මතක නැහැ. ඇයි ඒ එච්චර වැදගත් නැති නිසා. අපේ ජීවිතේ වැදගත් දේවල් තියෙනවා. හැබැයි මේ වැදගත් දේවල් අපි මොකද කරන්නේ? වැදගත් දේවල් නම් අපි මතක තියාගන්න. අන්න ඒ වගේ තමයි සාරාංශය. අපේ පෞද්ගලික ජීවිතේ යම් යම් දේවල් මතක තියාගන්න මෙච්චර කාලයක් ඔබට මතක තබාගත්තේ වැදගත් කාරණා ටික ඔබ මතක තබාගෙන හිටියා වගේම සාරාංශීකරණයේදීත් අපි කරන්නේ ඔබට යම් කාරණා ටිකක් විස්තරාත්මක කරුණු ටිකක් දෙනවා. ඒ දෙන විස්තරාත්මක කරුණු ටික ඔබ මොකක් කරන්න ඕනද? සාරාංශ කරලා ගන්න ඕනේ. වැදගත් කරුණු ටික විතරක් ගන්න. ගොඩක් කාරණා තියෙන්න පුළුවන්. අපිට අවශ්‍ය කරන වැදගත් කාරණා ටික විතරයි. සාරාංශ බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් අපේ පෞද්ගලික ජීවිතයේ යම් යම් කාරණා අපි මතක තියාගෙන ඉන්නවා වගේම ලේඛනයේ තුල සාරාංශය කියන ප්‍රශ්නේ බලාපොරොත්තු වෙන්නේ. ඒ ලේඛනය කියවලා, ඒ ඡේදය හෝ දෙක හෝ තුන හෝ කියවලා, ඒ ඡේදය තුල තියෙන වැදගත් ටික වෙනම අපේ භාෂාවෙන් ලියාගෙන මේ හැකියාව තමයි ඉතින් බලන්න. කියන්නේ වැදගත් මතක තබා ගන්න පුළුවන් කාරණා, වැදගත් කාරණා ටික මොනවද කියලා වෙනම අරගන්න පුළුවන්ද කියලා තමයි මේකෙන් අපෙන් බලන්නේ. ඒ නිසා සාරාංශය කියලා කියන්නේ හිම එකක්. ඒ කියන්නේ අප සමහරට දැන් ඔබට දැන් මම මේකේ උදාහරණයක් ගන්න අපි 15 වෙනි පාඩම බැලුවානේ.
සිරඹි අඩිය කියන පාඩම. ওই සිරඹි අඩිය කියන පාඩමේ තියෙන ඔක්කොම කාරණා අපිට මතක නෑ. හැබැයි ඔබට සාරාංශගතව වැදගත් කාරණා ටිකක් එකකින් ලියන්න පුළුවන් මුළු පාඩමේ තියෙන ඔක්කොම ඡේද ටික වෙන තනි ඡේදයක් ලියන්න පුළුවන් ඔක්කොම ටික එකතු කරලා. ඔබට ලියන්න පුළුවන් කැෆේවරුන් ලංකාවට ආවේ ඇයි කියන එකට පැමිණි කාරණා ටික ඕන් ඉන්න ප්‍රදේශය ලියන්න පුළුවන්. ඕන් යෙදෙන වෘත්ති තුනක් ලියන්න පුළුවන්. ඒ ඕන් සම්බන්ධයෙන් වැදගත් සංස්කෘතියට බැඳුණු ජන ගීයක් ඔබට ගී වර්ගයක් ඔබට ලියන්න පුළුවන්. ඕන් භාවිතා කර සංගීත භාණ්ඩ ටික ඔබට පුළුවන් නේද? ඕන් නටද්දි භාවිතා කර ශෛලීන් කීපයක් ලියන්න පුළුවන්. ඒතකොට ඔවුන්ගේ විවාහ උත්සවය ගැන සාරාංශයක් ලියන්න පුළුවන්. ඊළඟට ඔවුන්ගේ ඇදහිලි විශ්වාස පිළිබඳව සාරාංශයක් ලියන්න පුළුවන්. එහෙනම් මේ මුළු පාඩමේ තියෙන ඔක්කොම කාරණා අපිට ලියන්න බෑ තමයි. හැබැයි මේ පාඩම තුල අන්තර්ගත වෙලා තියෙන වැදගත් කාරණා ටික මම අර මතක් කර වැදගත් කාරණා ටික අපිට උපුටලා අරගෙන වෙන තැනක ලියීමේ හැකියාව තියෙනවා. අන්න සාරාංශයක් කියලා කියන්නේ එහෙම එකක්. ඒතර පොතේ අච්චර ඡේද ගොඩාක් තිබ්බට අපි ලියන සාරාංශය ලියනකොට අපි ලියන්නේ එක ඡේදයයි. ඔය ඉස්සරදී කර්මී කරනවට එන්න දැනට ඔන්න ටික මතක තබා ගන්න. සාරාංශයේදී බලාපොරොත්තු වෙන්නේ අන්න අර වගේ එකක්. දැන් සිරඹි අඩිය කියන පාඩම සම්පූර්ණයෙන් කියවගත්තා. කියවගත්තන් පස්සේ අපි අවසාන වශයෙන් මොකක් කරනවද? ඒ කියවගත්ත පාඩමේ තියෙන මේ තොරතුරු වලින් වැදගත්ම තොරතුරු ටික අපි උපුටලා අරගන්නවා. අපි මතකයට නගා ගන්නවා. අන්න ඒ වගේ තමයි සාරාංශයක් කරන්නේ. සාරාංශයට ඔබට ඡේදයක් දෙකක් දුන්නොත්, ඡේද දෙකක් දුන්නොත් එකට අපි කරන්න ඕනේ ඡේදයේ තියෙන ඡේදෙ දෙතුන් වතාවක් කියවලා මේ ඡේදයේ තියෙන වැදගත්ම කාරණා ටික උපුටලා අරගෙන අපේ භාෂාවෙන් අපිට ඕන විදිහට අපි ලියනවා. අපි අපේ භාෂාව අපිට ඕන විදිහට ලියනවා. සාන්න එක තමයි සාරාංශය කියලා කියන්නේ. එහෙනම් සාරාංශය වල මම කිව්වා පාඩමක් ආශ්‍රයෙන් ගත්තත් ඒ විදිහට ලියන්න පුළුවන්. අපිට අපි උදාහරණයක් විදිහට අපි හිතමු දේශනයක්. ඔබ කාගේ හරි දේශනයකට සවන් දෙනවා. දේශකයා කරන්නේ දේශනේ කියාගෙන යනවා. ඉතින් යාගේ කාරණා ටික පෙළගස්සලා යාට තියෙන යාගේ ශෛලියෙන් යා ඉදිරිපත් කරගෙන යනවා. ওই දේශනේ යා ඉදිරිපත් කරන හැම දෙයක්ම අපි ලියන්නේ නෑ දේශනයකදී. ඔයාලා විශ්වවිද්‍යාලේ ගියාම තේරෙවි. අපි දේශකයා ඇවිල්ලා ඉවරලා ඔහි කියාගෙන යනවා. පොතක් බලාගෙන ඉන්න පුළුවන් නැත්නම් යාගේ හිතන දේවල් වෙන්න පුළුවන් මාතෘකාවට අදාළව. එයා අපි ඉන්නවද කියලා අදාළ නැහැ. අපි ඔහි ඉතින් වාඩිලා පුටේ වාඩිලා අර සයිට් මේ සපෝටර් එක ගත්තා උගින් කොලයක් තියාගෙන අපි බලන් ඉන්නේ වැදගත් කාරණාවක් කටින් කොවිලා මතේද කියලා මතුළු ගමන් අපි කරන් ලියා ගන්නවා. සාරාංශයත් අන්න ඒ වගේ. කියන්නේ පාඩමක හෝ දේශනයක හෝ වැදගත් කාරණා ටික ලියාගත් වෙන් කරගන්න එක තමයි සාරාංශය කියලා කියන්නේ. ඡේදයක් දුන්නොත් ඡේදයේ වැදගත් කාරණා. ඒ නිසා අන්න සාරාංශය කියලා කියන්නේ සරලව අවබෝධ කරගන්න එහෙම එකක්. එහෙම නැතුව සාරාංශයක් දැන් ගොඩාක් ළමයි වරද්දන දෙයක් තියෙනවා. සාරාංශික දරුවනේ අපිට දෙනවා වචන ගානක්. මෙන්න මේ වචන ගානෙන් ලියන්න කියලා. වචන ගණනක් දෙනවා. හැබැයි සාරාංශයක් අපි වචන ගණනක් තුල ලියනවා කියන එක මත ඉඳගෙන සාරාංශය ලියන්න ගියොත් අපිට වරදි. මම කියන්නේ සාධික කොහොමද වෙන්නේ. ඒ නිසා අංක 1ට ඔබගේ මතකයට අවධාරණයට ගන්න සාරාංශයක් කියලා කියන්නේ නම් වචන අඩු වැඩි කරලා ලියන එකක් නම් නෙවෙයි. ඇත්තටම මෝරු කියන්න ඕනේ නැහැ දරුවනේ. සාමාන්‍ය පෙළ ලියද්දි මමත් මේ වැඩේ කරා. සාමාන්‍ය පෙළ ලියද්දි මමත් මේ වැඩේ කළා. සාරාංශය සාමාන්‍ය පෙළේදී දෙනවා වචන 40ක් 45ක් අතර ලියන්න කියලා. මම මොකද්ද කරේ මට මතක විදියට ඇත්තටම මම ඔහොම එකක් දන්නේ නැහැ මෙහෙම ලියන්න ඕන කියලා මම ඉගෙනගෙන තිබ්බේ නැහැ. ඒ කියන්නේ ඒක පන්තියේ මෙතෙන් මක්කර ප්‍රශ්න නිසා වෙන්න පුළුවන්. කොහොම නමුත් මම කරේ වචන කප එහෙම මෙහෙන් ටිකක් අරගෙන ලිව්වා. දැන් අපිට තේරෙනවා මොකක්ද එහෙනම්? සාරාංශය කියලා කියන්නේ එහෙම එකක් නෙවෙයි. සාරාංශය කියලා කියන්නේ එහෙම වචන කපලා ඕනෝනේ ලියන එකක් නෙවෙයි. සාරාංශය කියන්නේ මොකක්ද එහෙනම්? මොනවා හරි දෙයක් කියවලා මොනවා හරි දේශනයක් අහලා අන්නේ කියවුව ඡේද කීපය හෝ මොකක් හරි දේශනයක හෝ වැදගත්ම කාරණා ටික වෙනම අරගෙන එකතු කරලා නිර්මාණයක් කරනවා නම් නැත්නම් අපි වෙනම හදා ගන්නවා නම් අන්න ඒක තමයි සාරාංශය. ඒ නිසා සාරාංශය කියන්නේ මොකක්ද කියන ඔයගොල්ලන්ට මතක තියෙන්න ඕන. සාරාංශයක් කියලා කියන්නේ යමක හරය එකතු කරලා එළියට අරගෙන වෙනම සාත. මේ හරය තුල අර විස්තරය ඔක්කොම අපිට තියෙනවා. විස්තරය ඔක්කොම තියෙනවා. දැන් කාපිරිමාඤ්ඤා කිව්වහම අපි කාපිරිමාඤ්ඤා කියන මාතෘකාව මතක් කරනකොටම අපිට පේන මොකද්ද? කාපිරිමාඤ්ඤා කියලා කියන්නේ මෙන්න මෙහෙම ගීත විශේෂයක්. ඒ ගීත ගායනා කරනකොට මෙන්න මේවා කරනවා. එහෙම වෙන වෙන දේවල් ගොඩාක් මතක් වෙනවා. දැන් කාපිරිමාඤ්ඤා කියලා කියන්නේ ඒකේ හරය. කාපිරිමාඤ්ඤාත් කියන්නේ හරය. ඒතර අපි උදාහරණයකට ගත්තොත් කැෆේවරුන්ගේ පැමිණීම. කැෆේවරුන්ගේ ලංකාව ගමනේ. කැෆේවරුන්ගේ ලංකාවට ආවේ කාරණා තුනයි. අපි ඒවත් එක්ක ගත්තන් පස්සේ අපි ඊට පස්සේ අපි ඒකේ ඇතුළත තුල ගොඩාක් විස්තර දන්නවා. මේ විස්තර නෙවෙයි අපිට ඕනේ තැනදී අපි පැමිණි කාරණා තුන විතරයි එතනින් පුටලා ගන්න. සාරාංශයක් කරන්න කිව්වා. පැමිණි කාරණා තුන විතරයි එතනින් පුටලා ගන්න. හරිද? ඊළඟට එතන අපි දැක්ක අර සිරම්බියඩේ කියන මාතෘකාවට දාලා ඒ කැෆේවරුන්ගේ ව්‍යාප්තිය. පොඩි ඡේද තුල වාක්‍ය දෙක තුනක් එක්ක පොඩි වාක්‍ය මේ පේලි 4 5ක් තියෙනවා. අපි ඔක්කොම ගන්නෑ. අපි ගන්නේ කොම්පඤ්ඤි විදිහෙන් ආරම්භ වුවේ
ඔය හලාවත හැන් මේ හලාවත ප්‍රදේශ කිට්ටුවෙන් මේ ඒ ප්‍රදේශයේ දැන් මේ කට්ටිය ඉන්නවා. ඔච්චර අපි කියන්නේ අර විස්තර අපි කියන්නේ. ඒ සෝපාඤ්ඤ විදියෙන් පටන් ගන්න ටික ටික මෙහෙ වෙලා ඒව ලියන්නේ නැහැ. අර ඉන්න තැන දැන් කියන මෙතනින් පටන් ගන්න මෙතන ඉන්නවා. එච්චර. වෘත්තීය විදිහට ගත්ත සාරාංශයක් කරන්න කොහොමද? වෘත්තීය අන්න වෘත්තීය සාරාංශ කරන කොහොමද? ඕන් මෙන්න මේ කියන වෘත්තීන් වල ප්‍රධාන වශයෙන් නියුතු තුනයි. එච්චරයි. ආයි ලියන්නේ නැහැ. තැපැල් වෘත්තීය මෙහෙම යෙදුණා. ඊට පස්සේ ඊළඟට ලේවායේ යෙදුණු වැඩ කරනකොට ඒක මෙහෙම කරයි විස්තර ලියන්නේ නැහැ. විස්තර කියලා කියන්නේ විස්තර ලියන්නේ නැහැ. විස්තර ලියුවොත් ඒක සාරාංශයක් වෙනවා. එහෙනම් ඔන්න මම අර පාඩම ආශ්‍රයම ඔබට සාරාංශයක් පිළිබඳ යම් අදහසක් කොට එකතු කරා. සාරාංශය කියන්නේ දරුවනේ වචන අඩු කරන එක නම් නෙවෙයි. වචන වැඩි කරන එකක් නෙවෙයි. දෙන ලද ඡේදයක වැදගත්ම කරුණු ටික ලියා දක්වන එක තමයි සාරාංශය. සාරාංශය කියලා කිව්වා ලියන එක. සාරාංශය ලිව්වහම ඔබට දීලා තියෙන ඡේද භාෂා සයම වෙන්න ඕනේ. ඔබ ලියන විදිහට තමයි ලියන්නේ. හරි? එහෙනම් ඔන්න සාරාංශයකින් අපි මොකද්ද කරන්න කියලා දැන් මම පැහැදිලි කරා. ඒක අර දෙක හරිය ගන්නවා. අපි පෞද්ගලික ජීවිතය ගත්තොත් පෞද්ගලික ජීවිතෙත් අපි වැදගත් කාරණා මතක තබාගෙන ඉන්නවා. සේම. එතකොට ව්‍යාකරණ නිබන්ධනයේ අපේ නිබන්ධනයේ 16 පාඩුවේ නිබන්ධනයේ බලන්න පස්වෙනි පිටුවේ සාරාංශයක් කියන්නේ මොකක්ද කියලා සාරාංශයක් කරන්නේදී මොකද්ද වෙන්නේ කියලා එතන පැහැදිලි කරලා තියෙනවා. මේ පාඩමක් කියවු විට දේශනයකට සම්බන්ධ මතකයේ රැඳෙන්නේ වැදගත් කරුණු පමණයි. අන්නේ වැදගත් කරුණු අපි පෞද්ගලික ජීවිතෙත් ඒ වගේ තමයි වාක්‍යක හෝ අනුඡේදයක හෝ ඡේදයක හෝ හරිය පමණක් මතක දැක්මේ සාරාංශ කරන තනි ඡේදයක් විතර ලියන්න ඕන. හරිද? එතකොට සාරාංශ කරද්දී අත්‍යවශ්‍යම කාරණා පමණක් මතක කර දක්වන්න. අත්‍යවශ්‍ය කාරණා කරුණු කියන තැනින් වැටින් ඉරක් ඇඳ ගන්න ඔබේ නිබන්ධනේ අත්‍යවශ්‍යම කරුණු පමණක් කියන එක වැටින් ඉරක් ඇඳ ගන්න. එතන පස්වෙනි පිටුවේ අග තියෙනවා නිබන්ධනේ අත්‍යවශ්‍යම කරුණු පමණක් කියන තැන යටින් ඉරක් ඇඳ ගන්න. ඒක තමයි වැදගත්ම කාරණා. අත්‍යවශ්‍යම කරුණු කියන එක තමයි වැදගත්ම කාරණාව. හරිද? ඒක අවධාරණයම කරගන්න. ඒක අවධාරණයම මතක තබන්න. අත්‍යවශ්‍යම කරුණු. සාරාංශික මොකද්ද කරන්නේ? අත්‍යවශ්‍යම කරුණු හොයන එක. නිසා නිබන්ධනේ කරුණු පමණක් මතු අත්‍යවශ්‍යම කරුණු කියන තැන යටින් ඉරක් ඇඳගත්තා නම් හරි. එතකොට කිසියම් වාක්‍යයක ඡේදයක ලිපියක ප්‍රකාශයක දේශනයක අන්තර්ගත වැදගත්ම අදහස් පිළිකොට දැක්වීම සාරාංශය. එක කිසියම් වාක්‍යයක් වෙන්න පුළුවන්. එක ඡේදයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලිපියක් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ප්‍රකාශයක් වෙන්නට පුළුවන්. දේශනයක් වෙන්නට පුළුවන්. අන්න ඒ වගේ එක කාරණා පහක් දැන් උතන විස්තර කරා. වාක්‍යයක්, ඡේදයක් නේද? ඊළඟට ලිපියක්, ඊළඟට අපි ගත්ත ප්‍රකාශනයක් නැත්නම් ඡේදයක්. ඔය මොනවා හරි එක. වැදගත්ම කාරණා ටික ලියා දැක්වීම පිළිකොට දැක්වීම තමයි සාරාංශය කියන්නේ කියලා ඔන්න නිර්වචනයක් තියෙනවා. එහෙනම් සාරාංශය කියන්නේ මොකද්ද? කිසියම් වාක්‍යයක, ඡේදයක, ලිපියක, ප්‍රකාශයක එහෙම නැත්නම් දේශනයක අන්තර්ගත වැදගත්ම අදහස්. වැදගත්ම කාරණා ටික. අදහස් ටික කියන කරුණු ටික සම්පීඩනය කරලා දැක්වීම තමයි සාරාංශකරණයේදී වෙන්නේ. හරිද? ඒක නම් මතක තබා ගන්න සාරාංශකරණය කියන්නේ මොකක්ද කියලා. දැන් මේ අපි සාමාන්‍ය පත්‍රයක් කිව්වොත් එහෙමනේ පත්‍රයක් කිව්වහම අපිට ඔක්කොම මතක හිටින්නේ නැහැ මුළු පිටුවක්ම කිව්වයි කියලා. අපිට අවශ්‍ය කාරණා ටික විතරයි මතක. අන්න ඒ වගේ එකක් තමයි මේ කියන්නේ. බලන්න ඊළඟට තියෙනවා මේ කාරණා ටිකක් තියෙනවා. කරුණු ටිකට පොඩ්ඩක් ඔබගේ අවධානය යොමු කරන්න. සාරාංශකරණයේදී පහත පියවර අනුගමනය කිරීම මගින් සාරාංශකරණයේදී පහත පියවර අනුගමනය කිරීම මගින් වඩා නිවැරදි සාරාංශයක් ගොඩනැගිය හැකිය. වඩා නිවැරදි සාරාංශයක් ගොඩනගා ගන්න පුළුවන්. එමෙන්ම සාරාංශකරණය එක්වරක් කළ හැකි අතර එක්වරම කළ නොහැකි අතර එකපාරටම කරන්න බෑ කියන එක කියන්නේ ඒ අභ්‍යාස ලියමින් ප්‍රායෝගිකව පුහුණු වෙනවා. සාරාංශකරණයක් කියලා අනුගමනය කරන නිවැරදි පියවර කීපයක්. ඒතකොට සාරාංශයක් ලියන්න ඕනේ කියලා දැන් ඔබට දැන් කිව්වොත් එම සාරාංශය ලියන්න කියලා එහෙම එකපාර සාරාංශය ලියන්න ගියාම ඒක අපිට ඒක තරම් හොඳ ඒ කියන්නේ ඒ තරම් සාර්ථක සාරාංශයක් අපිට ලියන්න බෑ. සාරාංශයක් ලියන්න නම් අපි කිහිප වතාවක් ඒවා පුහුණු වෙන්නට ඕන. සාරාංශය පුහුණු වෙන්නට ඕන. පුහුණු වෙන ප්‍රමාණයට අනුව තමයි අපි සාරාංශ කීපයක් ලියලා හුරු වුණාම තමයි අපිට අවසාන වශයෙන් හොඳ සාරාංශයක් ලියාගැනීමේ හැකියාව තියෙන්නේ. බලන්න එහෙනම් පළවෙනියටම කරන්න ඕන එක තියෙන ඕන ඔබට සාරාංශකරණයේදී. අංක 1. ඔබට දෙන ලද පළමු ඡේදයේ ඒ කියන්නේ පළමුව ඡේදයේ දැන් හොඳට හොයාගන්න මෙන්න මේ කාරණාව සාරාංශකරණය කරන්න සමහර වෙලාවට සාමාන්‍ය පෙළ විභාගෙදී නම් ඔබට එක ඡේදයක් දුන්නොත් ඔබට එක ඡේදයක් වෙන්න පුළුවන්. නමුත් සාමාන්‍ය පෙළ විභාගෙදී නම් ඔබට දරුවනේ දෙනවා සමහර වෙලාවට ඡේද දෙකක්. ඔන්න පළවෙනි ඡේදය. ඡේද 1 මෙන්න දෙවෙනි ඡේදය ඡේද දෙකක් දෙනවා. මෙහිම ඡේද දෙකක් දුන්නොත්
ඔබ කල යුත්තේ මේ ඡේද දෙක වෙන වෙනම සාරාංශ කරන එක නෙවෙයි. විභාගෙදී මේ ඡේද දෙකේම තියෙන කරුණු ටික අරගෙන මේ දෙකම වෙනුවට එක ඡේදයක් ලියන්නට ඕන. එක ඡේදයක් ලියන්න. දෙකම වෙනුවට තනි ඡේදයක්. අපි හිතමු ඡේද 3ක් තිබුණ කියලා. ඒත් එක ඡේදයක් ලියන්න. 4ක් තිබුණ කියලා ඡේද. කුඩා ඡේද 4ක් දෙනවා ඔබට. ඒත් ලියන්න එක ඡේදය. ඒ කියන්නේ සාරාංශයක් අවසාන වශයෙන් එක ඡේදයයි එන්නට පුළුවන් ලියලා අවසන් වෙනවා. ලියලා අවසන් කරනවා සාරාංශය එක ඡේදය. ඡේද කීපයක් තියෙන්න බෑ. ඒකත් පොඩ්ඩක් ඔබ මතක තබා ගන්න ඕන. හරි. ඊළඟට අපි දෙවෙනි කාරණා. දැන් පළවෙනි කාරණා මොකද්ද? ඔබට තේරෙනවා යමක් කියවුවාම තේරුම් ගන්න පුළුවන්ද කියලා. ඔය ප්‍රමාණයෙන් තේරුම් ගන්න පුළුවන්ද කියලා. ඒ ප්‍රමාණය අනුව තමයි ඔබ ඡේදය කියවන ප්‍රවාර ගන්න තීරණය කරන්නේ. කෙනෙකුට දරුවනේ ඡේදයක් දෙපාරක් කිව්වහම ඇති. සංගාල මතකෙ තියෙනවා. තව කෙනෙකුට ඡේදයක් තුන් පාරක් කිව්වහම ඇති. තව කෙනෙකුට ඡේදයක් හතර පාරක් කියවලා එහෙම දෙවරක් කියවුවාම ඇති අය ඉන්නවා. තුන් පාරක් කියවුවාම ඇති අය ඉන්නවා. ඉතින් එහෙමයි කියලා සමහර කෙනෙකුට දහවතාවක් කිව්වහම නම් තේරුම් ගන්නේ. විභාගෙට එහෙම කරලා හරියන්නේ නැහැ. සාමාන්‍යයෙන් විභාගයකදී ඡේදයක් අවම තුන් වතාවක්වත් කියවලා තමයි උත්තරයකට යන්නේ. පළවෙනි පාර මොනවත්ම හිතන්නේ නැහැ. හොඳට හිත මනස සහැල්ලු කරගෙන ඡේදය හොඳට කියවනවා. ඒකේ තියෙන කාරණා අවබෝධ කරගන්න අදහස. අවබෝධ කර මොනවද මේ ඡේදය තුල තියෙන්නේ කියලා අවබෝධ කරගන්න. ඊළඟට මේ පළවෙනි පාර මොනවත් කරන්නේ එක පාරක් අනිවාර්යයෙන්ම හොඳට කියවන්න ඕන. මුකුත් හිතන්න එපා වෙන මොනවත් හිතන්න නැතුව ඡේදයේ තියෙන කරුණු ගැන අවබෝධ කරගන්න කියවන්න. විභාගයට උත්තර ලියනවා කියලා හිතලා නෙවෙයි කියවන්න ඕන. ඡේදේ මොනවද තියෙන කියන හොයන අදහසින් කියවන්න. කුහලක් ඇති කරගෙන මම මේ ඡේදේ තියෙන දේවල් හොයනවා කියලා අදහසින් හොයන්න. හොයනකොට පළවෙනි පාර ඒ අදහසින් හොයාගෙන පාඩ කියවගෙන යනවා විතරයි. අවබෝධය. දෙවෙනි පාර කියවනකොට දෙවෙනි පාර කියවනකොට අපිට කරන්න පුළුවන් දෙයක් තියෙනවා දරුවනේ. එම ඡේදේ වැදගත්ම කරුණු අහු වෙනව නම් දැන් පළවෙනි පාර කියවුවා කෙනෙකුට දෙවෙනි පාර කියනකොට වැදගත් මෙන්නේ කලින් පාරත් මතක් වෙච්ච දෙවෙනි පාර කියනකොට මතක් වෙන වැදගත් කාරණා තියෙනවනේ. අන්න වැදගත් කාරණා වලට යටින් ඉරක් අඳින්න ඕන. වැදගත් කාරණාව කියලා කියන්නේ දරුවනේ සමහර විට වැදගත් කාරණාව කියලා කියන්නේ වැදගත් එක වචනයක් හෝ වචන කාණ්ඩයක් වෙන්න පුළුවන්. වචනයක් එක වචනයක් හරි වචන කාණ්ඩයක් වෙන්නත් පුළුවන්. වැදගත් කරුණක් කියලා කියන්නේ. වැදගත් කරුණක් කියලා කියන්නේ එක වචනයක් වෙන්නත් පුළුවන්. වැදගත් කරුණක් කියලා කියන්නේ වචන ඛණ්ඩයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඡේදයේ තියෙන ප්‍රධාන වැකියක් වෙන්නත් පුළුවන්. ඔබගේ පළවෙනි අවධානය ගන්නට ඕන මෙතනදී වැදගත්ම වචන හරවත් අදහස් ඉදිරිපත් කරන වචන තියෙනවා. ඉස්සරහදී මම උදාහරණයක් කියන්නම්. එහෙනම් ඔන්න ඒක තමයි දෙකට කරන්නේ. දෙවෙනි පාර කරනකොට යටින් ඉරක් අඳින්න පුළුවන්. හරිද? මේකේ තියෙන දෙවෙනි අදහස හොඳින් කියවා මුඛ්‍ය අදහස අවබෝධ කරගන්න. මම කියන්නේ හොඳින් වරක් කියනකොට ඒකේ අදහස අවබෝධ කරගන්න. දෙවෙනි පාර බලන්න. දෙවනුව මුඛ්‍ය අදහසට දාලා වාක්‍යාංශ කියන්නේ වාක්‍ය ඛණ්ඩ කියන එක. යටින් ඉරියඳ ලකුණු කරගන්න නැතිනම් වෙනම කොලයක ලියන්න. මම ඕගොල්ලෝ යෝජනා කරන වෙනම කොලයක ලියන්න කලින් ඔබ වෙනම අර දෙවෙනි පාර කියනකොට මේ යටින් ඉරක් ඇඳ ගන්න. දෙවෙනි පාර කියනකොට යටින් ඉරක් ඇඳ ගන්න වැදගත් වචන හෝ වාක්‍යාංශ. වාක්‍යාංශ කියලා කියන්නේ වචන කාණ්ඩ කියන එක. කියන්නේ වචන දෙක තුනේ කොටස් වෙන්න පුළුවන් අදහසක් ඉදිරිපත් කරනවා. වාක්‍ය අවසන් නැහැ. වචන දෙකකින් විතර අදහසක් ගන්න පුළුවන්. තනි වචනෙන් අදහස ගන්න. ඒවා යටින් ඉරක් ඇඳ ගන්න අදාළ ඔබේ පේපර් එකේ මොනක් කමක් නැහැ. පැන්සලෙන් ඉරක් ඇඳ ගන්න. හරිද? එහෙම නැත්නම් වෙනම කොලයක ලියාගෙන මෙහෙක වතුනවා. මම වෙනම කොලයක පස්සේ ලියන්න ඕන කොහොමද? හරිද? හරි. ඊළඟට ගන්නවා. පුනරුක්තිය. උපමා අලංකාර අතිශෝක්ති විවරණ උදාහරණ විස්තර අනවශ්‍ය විශේෂණ අනවශ්‍ය නිපාතිවත් මුඛ්‍ය අදහසත් කියන්නේ නැති කිසිවක් තියාගන්න එපා. උපමා උපමේය ඔක්කොම අයින් කරන්න. උපමාව ගන්නම එපා. පුනරුක්තිය කියන්නේ එකම දේ නැවත කියන. සිරිපාලන හොත් මරුසිරා දෙන්නම එක්කෙනෙක් එකයි එක අතරලා ඊගාගෙන දෙපාරක් කියනකොට එකපාරයි ගන්න. ඒක ගන්න මරුසිරා කියලා ලියුවා නම් ඇති. සිරිපාලන හොත් මරුසිරා එහෙම නැත් හේවත් ගොඩේ අප්පු කියලා වචන තුනක් කියන්නේ එක්කෙනාටම නම් අන්න අර දෙන්නේ කයින් ගල එක නමක් ගන්න. මරුසිරා කියලා ලියුවා නම් ඇති. විස්තර කරනවා නම් නැවත නැවත ඒව ගන්න එපා. ඒ කියන්නේ පුනරුත්ත කියලානේ එකම දේ නැවත නැවත කියන. එකම දේ නැවත නැවත කියන. උපමා කියන්නේ මොනවද කියලා උපමාව සම්පූර්ණයෙන් අපි අයින් කරනවා මේ වගේ අවස්ථාවක උපමා භාවිතා කරන්නේ ඇයි අපි භාෂාව? උපමා භාවිතා කරන්නේ අපි දෙයක් වැඩියෙන් පැහැදිලි කරන්න. දැන් මේ සාරාංශ කරනේදී අපි පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. සාරාංශ කරනේදී පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙන්නේ අපි කරුණු විතරයි ඕන. උපමා භාවිතා කරන්නේ කරුණු පැහැදිලි කරනවා. ඒ නිසා සාරාංශ කරනදී අපි උපමා තියෙන ඔක්කොම අයින් කරන්නට උනම් බලමු ඉස්සරහට. හරිද? ඊළඟට වෙනත් අලංකාර තියෙනවා. වෙනත් අලංකාර කියලා කියන්නේ ඔය රූපක භාවිතා කරනවා. ඊට පස්සේ
අනුප්‍රාස වදන් භාවිතා කරන ඒ ඔක්කොමයි අනුප්‍රාස කියලා එකම වචනේ විපෝතාවක්ම යොදනවා. ඕනේ ඒ වයින් කරන්න. ඒවා දාලම නෑ මේක. සාරාංශෙදි. ඊළඟට අතිශයෝක්ති. අතිශයෝක්ති කියන්නේ මොනවද? අතිශයෝක්ති කියලා කියන්නේ තිබෙන ප්‍රමාණයට වඩා වැඩියෙන් කියනවා. තිබෙන ප්‍රමාණයට වඩා වැඩියෙන් විස්තර කරන බෑ. අතිශයෝක්තියෙන් කියන්නේ ඕනේ. අතිශයෝක්තියෙන් කියන්නේ ඕනේ අපිට. හරය කිව්වනම් ඇති. හරය දිග කොණ්ඩයක් කියලා කියන නිසා අපි දිග කොණ්ඩයක් කියන අපිට කියන්න පුළුවන් කිතුල් රෑන් වැනි කේශ කලාපයක් කියලා. කිතුල් රෑන් වැනි කේශ කලාපයක් කියලා එහෙම කියන්න අවශ්‍ය නැහැ. අපි කියන දිග කොණ්ඩයක්. එච්චරයි. ඔක විස්තර කරනකොට අපි ලියන කොහොමද? කිතුල් රෑන් වැනි කොණ්ඩයක් කියලා. එතකොට කිතුල් රෑන් එක කතාව ඕනේ. අපි දිග කොණ්ඩයක් කියලා ලිව්වහම සාරාංශ කරන ඉදි ප්‍රමාණවත්. එතකොට අතිශයෝක්තිය කියන්නේ අල්පෝක්තියෙන් කියා ගන්නට ඕන. විවරණ දෙයක් ආපු පැහැදිලි කරනවා. ඒ දෙයක් ආපු පැහැදිලි මම ඉස්සරහට කියන්න මොන මොන දේවල්ද කියලා. ඊළඟට විස්තර සමහර විස්තර කිරීම කරන විස්තර කිරීම අවශ්‍ය නැහැ මේකට. අනවශ්‍ය විශේෂණ පද අනවශ්‍ය විපාත භාවිතාව නේ අවශ්‍ය. මම කියන්න ඉස්සරහට දාන්න. ඊළඟට මේ කරුණු මතක තබා ගන්න ඡේදයේ තියෙන පිළිවෙලටම කරුණු ලියන්න අවශ්‍ය නැහැ. දැන් ඔන්න ඔබ යටින් ඉරක් ඇඳගත්තා නම් ඡේදයේ තුලම ඔබට දීලා තියෙන ඡේදයේ තුලම යටින් ඉරක් ඇඳගත්තා නම් ඔබ කරන්න ඕන ඊළඟට ඒ ඉරි ඇඳගත්ත කරුණු ටික වෙනම කොලයක ලියා ගන්න. යටින් ඉරි ඇඳ කරුණු ටික වෙනම කොලයක. දැන් තුන්වෙනි පාරක් කියවලා මේ වැඩේ කරන්න. හරි? තුන්වෙනි පාරක් කියවලා මේ වැඩේ විදිහට කරන්න. ඊළඟට මේ ඔබට සමහර ලාට ඡේදයක වචන ගාන දෙනවා. වචන ගාන දෙනවා. වචන ගාන දීලා නැත්නම් ඒ වචන දීලා තියෙන වචන ප්‍රමාණය තුනෙන් එකක්. ඒ කියන්නේ ඔබට වචන 30ක් දීලා තියෙනවා නම් වචන 30ක ඡේදයක් දීලා තියෙනවා නම් ඔබ ඒ ඡේදය සාරාංශ කරන්නට ඕන වචන 10කින්. වචන 10කින්. ඔබට වචන 75ක් දීලා තියෙනවා නම් ඡේදය තුල ඔබ 75ක් 76ක් දීලා තියෙනවා 75ක් නෙමෙයි 75ක් 76ක් වගේ දීලා තියෙනවා. ඔබ ඒක අනිවාර්යෙන් වචන 25කට සාරාංශ කරනවා. ඔබට වචන 90ක් දීලා තියෙනවා වචන 30 ලියන්න. තුනෙන් එකක් විදිහට 150 නම් 50කින් ලියන්න ඕන සාරාංශ කරන්නේ. ඒ කියන්නේ සාරාංශ කරන්නදී බලාපොරොත්තු වෙන්නේ ඒකයි දීලා තියෙන වචන ප්‍රමාණයෙන් තුනෙන් එකක් වෙනසේ සාරාංශ කරන්න ඕන. එහෙම නැත්නම් වචන ගාණක් දීලා තියෙනවා වචන 30න් ලියන්න කියලා ඔබට වචන 100ක ඡේදයක් දීලා ගියා වචන 30න් ලියන්න කියලා. ඒක තමයි කරන්නේ. වචන ගාන මෙතනදී ගණන් කර එහෙම මේ මුලින් මේ ප්‍රමාණය හොයන්න යන්න එපා. ඒක අන්තිමට කරන්න ඕන වැඩක්. වචන ගාන ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඊළඟට මේ දෙකෙන් මොකක් හරි එක ක්‍රමයක් ඔබට එන්න ආවොත් එන්න. එතකොට අවසාන වශයෙන් ඔබට දීලා තියෙන ඡේදය යම් දහසක් කියනවනම් ඒ අදහස ඔබේ සාරාංශයෙන් තියෙන්න ඕන. ඡේදයේ අදහස විස්තරාත්මක වෙන්න පුළුවන්. හැබැයි මේ විස්තරාත්මකව දින ඡේදයේ තියෙන අදහසම ඔබ සාරාංශ කරලා ලිව්වහම අර ඡේදයේ තියෙන දේම ඔබත් දීලා තියෙන්න ඕන සාරාංශයක් විදිහට. ඒකට වඩා මේක වෙනස් වෙන්න බෑ. ඊළඟට ගත්තොත් මම කලිනුත් කිව්වා ඡේද 2 3 4 5ක් තිබුණත් සාරාංශයේදී ඔබ තනි ඡේදයක් එක ඡේදයක් ලියන්න ඕන. ඒක හොඳට අවධානය තියාගන්න. සමහර ළමයි වරද්දනවා මේක. ඡේද 2ක් තියෙනවා ඡේද 2 වෙනෙන්නම සාරාංශ කරනවා. එහෙම බෑ. ඡේද 2 ප්‍රශ්න 2ක් විතර වෙනම දීලා තියෙනවා වෙනම ලියන්න ඕන. හැබැයි එක ප්‍රශ්නයක් තුල ඡේද 2ක් 3ක් තියෙනවා නම් අපි ඒ ඔක්කොම තනි ඡේදයක් විතර සාරාංශ කිරීම කළ යුතුයි. හරිද? හරි. ඊළඟට ඔබට වචන ගාන ලියන්න දීලා තිබුණත් නැතත් يعني ඔබට වචන ගාන අපි තුනෙන් එකක් වෙන්න දීලා තිබුණා කියලා. ඊට සමහර වචන ගාන ලියලා දීලා තියෙනවා කියලා. ඔබ සාරාංශය අග මොකක් කරන්නද? සාරාංශය තුල අන්තර්ගත වචන ගාන ලියන්න ඕන. වචන 30ක් තියෙනවා 30යි කියලා ලියනවා. වචන ගණන වචන කියලා ලියලා 30යි කියලා ලියන්න. වචන කියලා ලියලා ඉරක් ගහලා 30යි කියලා ලියන්න. හරිද? ඡේදය අවසානයේ සාරාංශයේ වචන ගාන ලිවීම අනිවාර්යයෙන්ම කළ යුතුයි. ඊළඟට ඔබට මම දැන්ට ඒක මේ ඉතරහට විස්තර කරන්න යන්නේ නැහැ. සාමාන්‍ය සාරාංශයක් ආකාර දෙකකට පිළිතුරු ලියන්න පුළුවන්. සාරාංශ පිළිතුරක් ආකාර දෙකකට කරන්න පුළුවන්. එක ක්‍රමයක් තමයි සාරාංශය ඡේදයක් ලෙස ලියන්න. තනි ඡේදයක් විතර මම කියන්නේ ඡේදයක් විතර ලියන්න පුළුවන්. මේක පළමු ක්‍රම. තව ක්‍රමයක් තියෙනවා. වගුගත කිරීම. ටේබල් එකක ලියන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමු වචන 20ක් නම් වචන 20 පේලි 4කින් කොටු 5කින් එහෙම වගුවක් මෙහෙම මේ ටේබල් එකක් නැත්නම් මෙහෙම එකක් හදාගත්තා. අපි හිතමු 4යි 1යි 5යි. වචන 20කින් නම් ඒ ඡේද ලියන්න පුළුවන් කියලා තියෙන ඕගොල්ලන්ට. මෙහෙම මේ වගේ වගුවක් හදාගත්තා. මේ එකින් එක හැම වචනම මේ වගුවෙන් කොටුවෙන් කොටුව වචන ලියනවා. වචන 20 එකින් එක. මේක තව ක්‍රමයක්. හැබැයි දරුවනේ මේ ක්‍රමය අනුගමනය කළ යුත්තේ සාරාංශය හොඳටම කරන්න පුළුවන් අය.
සාරාංශය හොඳටම කරන්න පුළුවන් අයත් ඉන්නෝනේ. හොඳටම දැනුම් තියෙන අය. ඒ අය මේ ක්‍රමය අනුගමනය කරන්න අනික් අය කියන්නේ හරියටම බැරි අය කියලා කියන්නේ උත්සාහ කරන්න අර විදිහට කරන්න බැරි නම් මෙන්න මේ ඡේද ක්‍රමය අනුගමනය කරන්න. 100% ඡේදය ලියන්න පුළුවන් අය මේ ක්‍රමේ වගුව ඇතුලේ වචන ටික ලියන එක 100% බැරි අය දැන් ඔයගොල්ලෝ 9 වසරේ සම යෝජනා කරනවා මෙතනට යන්න මෙතන ටිකක් යන්න අමාරු නිසා. හරි. එතකොට ලෝක තමයි සාරාංශකරණයේදී අපි කළ යුත්තේ. මම ආපහු මතක් කරනවා මොකද්ද කරන්නේ? සාරාංශකරණයේදී අපි කරන්නට උන දෙන ලද ඡේදය කීප වතාවක් කියවනවා. පළවෙනි වතාව කියනවා මොනවත් කරන්නේ නැතුව. එතකොට මේ මතක තබා ගන්න ආපහු මතක් කරන ඉතාම ඉක්මනින් ඔබට ඡේදයක් දෙන්න පුළුවන් නැත්නම් දෙකක් වෙන්න පුළුවන් මේ ප්‍රශ්නය තුළ තියෙන ඡේදයක් දෙකක් දුන්නොත් එක ප්‍රශ්නයක් විදිහට ඡේදයක් දෙකක් දුන්නොත් අපි තනි ඡේදයක් විදිහට ලියන්න ඕන පළවෙනි වතාවේ මුකුත් නොකර කියවනවා කියවලා යම් අදහසක් ගන්න උත්සාහ කරනවා කියවන අතරේ අවබෝධ කර ගන්නවා දෙවෙනි වතාවේ කලින් අවබෝධයත් එක්ක කියවන අතරේ වැදගත් වචන හෝ වචන කාණ්ඩ නැත්නම් වාක්‍යාංශ යටින් ඉරක් ඇඳ ගන්නවා තුන්වෙනි පාර කියවනත් කියවල ඉවරලා ඊළඟට මොකද්ද කරන්නේ අපි යටින් ඉරි ඇඳගත්ත වචන ටික කරුණු විදිහට පහට ලියනවා ලියලා ගණන් කරනවා කරුණු ටිකේ වචන ප්‍රමාණය සාමාන්‍යයෙන් ඇවිල්ලාද කියලා ඇවිල්ලා නම් අපි ඒක ලියා දක්වනවා ඡේදය සාරාංශයක ලියන්න ඕන අනිවාර්ය වචන ප්‍රමාණය ඡේදය වචන ප්‍රමාණය දීලා නැත්නම් කොච්චර ගාණක් ලියන්න ඕනද කියලා අපි වචන 100ක් තියෙනවා වචන 150ක් තියෙනවා 150 කින් ලියන්න ඕන වචන 30ක් තියෙනවා 10 කින් ලියන්න ඕනේ තුනෙන් එකක් විදිහට ලියන්න තුනෙන් එකක් කියන්නේ ඒක නේද ප්‍රමාණය ලියන්නට ඕන හරි ඔච්චර තමයි කරන්න තියෙන්නේ ඔය කරුණු ටික නැවත නැවත කියලා අවබෝධ කරගන්න මොනවද කරන්න ඕන කියලා කාරණා ටික අපි බලමු මේ පළවෙනි ඔබට ඡේදයක් දීලා තියෙනවා ලියන්න මෙන්න මේ බලන්න පළවෙනි ඡේදයට යන්න එපා විද්‍යාන කොටස් හතර පස්සේ සිරිත් විද්‍යාන කිසි අවබෝධයකින් ඡේදයට යන්න එපා නිබන්ධනය ගන්න ළඟට හැම කෙනෙක්ම අරගෙන නිබන්ධනයේ පිටු අංක 6 අග තියෙන සාරාංශය නෙමෙයි 7 වෙනි පිටුවේ මුල තියෙන සාරාංශයට යන්න පළවෙනි සාරාංශය 7 වෙනි පිටුවේ මුල තියෙන සාරාංශයට යන්න 7 වෙනි පිටුවේ මුල තියෙන සාරාංශය ඔබ කරන්නට ඕන මම දැන් අහන ඔබගෙන් වචන ලියපු වචන කාර්ය කරනවා ඉතාම ඉක්මනින් හරිද ඔක්කොම සාරාංශ කරන්නේ මම වචන සාරාංශයක් දෙයක් කරනවා එහෙත් සින් ඉඳගම් බැලීම සඳහා මඩුවන් වෙල කියලා කියන පුද්ගලයෙක් මඩුවන් වෙල වලව්වෙන් බැහැරව ගොස් සිටි හේන් ලියුම ඔහු අතරපත් නොවිය එහෙත් සින් ඉඳගම් බැලීම සඳහා මඩුවන් වෙල වලව්වෙන් බැහැරව ගොස් සිටි හේන් ලියුම ඔහු අතරපත් නොවිය සාරාංශයක් ලියන්න ඔකට වචන තියෙනවා 17ක් තුනෙන් එකක් විදිහට ලියන්න කිව්වොත් අපි සාමාන්‍ය වචන 5කින් 6කින් විතර තමයි බලාපොරොත්තු වෙන්නේ. එච්චරත් අවශ්‍ය නැහැ. ඒකත් වඩා ගෙටින් ලියන්න පුළුවන්. ඒ අවශ්‍ය ප්‍රමාණය ආසන්න අදහස වෙනවා නම් වචන ගන්න ගැන ඉතින් හිතන්න මෙපා. හරි කාට හරි ගැටලුවක් තියෙනවා ඔය අතර අහන්න පුළුවන්. ඔය අනිත් අභ්‍යාස කරන අතරේ ගැටලු තියෙනවා අහන්න. නිබන්ධනෙම මේ උත්තරේ ලියන්න. මම මේව බලනවා. ඔබ උත්තරේ ලියන්න ඔබේ ලියන විදිහට උතන උත්තරේ ලියන්න. ඊට පස්සේ මම උත්තරේ කිව්වහම ඒ උත්තරෙත් එක්ක ගලපලා වෙනස්කමක් තියෙනවා විතරක් රතු පෑනේ නැත්නම් වෙනත් පාට පෑනකින් එතන ලියා ගන්න පුළුවන් ඔබට පිළිතුර. මේ අතර ගැටලුවක් තියෙනවා ඉන්නවනම් අහන්නත් පුළුවන්. සාරාංශ පිළිබඳව.
හරි මම විශ්වාස කරනවා දැන් උත්තරේ හොයාගෙන ඇති කියලා හැම කෙනෙක්ම තනුරි ඔව් සර්. ඔයා හොයාගත්ත උත්තරේ කියන්නේ ඔහු නිවසේ නොසිටි නිසා ලියුම නොලැබිණි. හොඳයි රශ්මික මොකද ලියපු උත්තරේ මඩුවන් වෙල වලව්වෙන් බෑරට ගිය හේයින් ලියුම ඔහුට නොලැබුණි. හරි මම තව අහන්න යන්නේ මම කියන්නම් උත්තරේ උත්තර ගත්ත උත්තර දෙක තුන ඇතුළත යම් සාධාරණයක් කරලා තියෙන පිළිතුරට අපි බලමු කොහොම නමුත් මෙන්න මේ වගේ උත්තරයක් ආවා නම් තමයි හොඳම උත්තරේ බවට පත් වෙන්නේ. හොඳම උත්තරේ. පසින්දු උත්තරේ ලිව්වද? පසින්දු දේශන උත්තරේ ලිව්වද? ඔව් සර්. මොකක්ද ඔයා ලිව්වේ? ඉදම් බැලීම සඳහා මඩුවන් වල බලාවෙන් ඔහු ගිය හේයින් ලියුම ඔහු අතට පත් නොවි. හරි දැන් බලන්නකෝ මං දෙන උත්තරේ පොඩ්ඩක්. මේ මට කියන්නකෝ මේ ඡේදය දිහා දැන් එහෙත් සිය නින්දගම් බැලිය සඳහා මඩුවන් වල වලවුන් බැහැර ගොස් සිටි හේයින් ලියුම ඔහු අතට පත් නොවිය. මොකද්ද අන්තිමට විලා තියෙන්නේ මෙතන මොකක්ද වෙලා තියෙන්නේ? ලියුම ඔහු අතට ලැබිලා නැහැ. අනිත් ඒවා මොනවද? අනිත් ඒවා ඔක්කොම හේතු. හේතු මොනවද ලියුම ලැබෙන්නේ? මේ බලවි හිටියේ නෑ. නින්දගම් බලන්න තමයි ගිහිල්ලා තියෙන්නේ. නේද? ඒව කියන ඒවා ඔක්කොම මොනවද හේතු? අන්න දරුවනේ මතක තබා ගන්න. මේ වගේ ප්‍රශ්නකදී මේ වගේ මම මේ වගේ වෙන්නේ නැහැ. මෙතන සරල වෙන්නේ නැහැ. මම මේ කෙටි එක වාක්‍ය කරනකොට මම කියන හැදුවේ මෙන්න මේ වගේ අවස්ථාවකින් ගන්න. මෙන්න මෙච්චරයි ඔගේ උත්තරේ. මොකක්ද වෙලා තියෙන්නේ? ඇත්තටම අවසාන වශයෙන් මොකක්ද වෙලා තියෙන්නේ? මඩුවන් වලට ලිපිය ලැබී නැත. මොකක්ද වෙලා තියෙන්නේ? අවසාන වශයෙන් මොකක්ද මේක වෙලා තියෙන්නේ? මඩුවන් වලට ලිපිය හම්බ වෙලා නැහැ. අනිත් ඒ ඔක්කොම හේතු. එහෙත් කියන එක හේතුවක්. සිරින්දකම් බැලීමට ගිය සිසාක් කියලා හිතන්න. එහෙම හේතුවක්. ඕනනම් අපිට මේකට තව එක වචනයක් එකතු කරන්න පුළුවන්. ඇත්තටම හොඳම සූත්‍ර සාරාංශය තමයි මේකේ. මඩුවන් වලට ලිපිය නොලැබුණි කියන එක. මඩුවන් වලට ලිපිය නොලැබුණි කියන එක හොඳම සාරාංශය. ඕනම නම් තව වචනයක් එකතු කරලා අපිට කියන්න පුළුවන්. මොකද්ද? නිවසේ නොමැති හේ නොසිටි හේ මඩුවන් වල ලිපිය නොලැබුණි කියලා. ඔබ එච්චර ලියන්න එපා. ඔබ මං කියන එක විතරක් ලියන්න. මොකක්ද අපි ලියන්නේ? මඩුවන් වලට ලිපිය නොලැබුණි. අනික ඔක්කොම විස්තර. මම තව එකක් ඉස්සරහට තව දෙකක් තුනක් කතා කරනකොට ඔයගොල්ලෝ තේරෙයි මම කිව්ව එක කොයි වගේද කියලා. අනිත් ඒ ඔක්කොම විස්තර. විස්තර අපිට අවශ්‍ය නැහැ නේ. විස්තර කරන්න කියලා කියන නෑ මේක. මේකේ අවසාන වශයෙන් කරුණක් කියලා කියන්නේ මොකක්ද වෙලා තියෙන්නේ මේක ඇත්තටම? කරුණ කියලා කියන්නේ එහෙම ගන්න. මොකද්ද මේක ඇත්තටම? දැන් අපි අවසාන වශයෙන් මේක අපි කාට හරි ගිහින් කියන්නේ මොකද්ද? මඩුවන් වල ලියුම හම්බ වෙලා නැහැ. අපි තවත් අහන්න පුළුවන් අපෙන් එයාගේ මොන හරි ප්‍රශ්න. මොකද්ද අපි කියන්නේ? යා නිවසේ ඉඳලා නැහැ. ඒකට හේතුව තමයි නින්දගම් බලන්න ගිහලා. ඒක නිසා තමයි ලියුම හම්බෙලා නැත්තේ. දැන් අපි කවුරු ඇහුවොත් තමයි ඒක කියන්නේ. හැබැයි අපි කෙලින්ම කියන මොකද්ද? අනි බලන්නකෝ සාරාංශ කරුණ අපි කියන. මේ මඩුවන් වල ලියුම හම්බෙලා නැහැනේ. එච්චර අපි කියන්නේ. අපෙන් ඇහුවොත් හේතු කවුරු යනෝනේ? ඇයි එහෙනම් හම්බෙන්නේ නැත්තේ? මොකද හේතුවනේ? අන්න ඒව හේතු. හේතු අපි ලියන්න ඕනේ නැහැ සාරාංශකදී. අපි ලියන්නේ සාරාංශකදී වෙච්ච දේ විතරයි. මොකද්ද මේ ලියුම හම්බෙලා නැහැ. අනිත් ඔක්කොම හේතු. ඒ නිසා සාරාංශකරණයක් කියලා ගන්න එහෙම එකක් නිසා අපි අර තියෙන වචන ගැන එච්චර සැලකිල්ලක් ගන්න එපා. කිව්ව කාරණාව ගැන අවබෝධයෙන් ඉවන ප්‍රමාණවත්. බලන්න අපි ඊළඟට යනවා. දැන් ඔබ ඒ සාරාංශය ලියන්න ඕනේ එතන මඩුවන් වලට ලිපිය නොලැබුණු කියලා විතරයි ලියන්න ඕනේ. එලා තින්නේ ඒක අතරපත් වෙච්ච කතාව ඒ ඕනේ. මඩුවන් වලට ලිපිය නොලැබුණි කියලා ඔබ රතු පෑනේ ලියලා තියන්න නැත්නම් වෙන පාට පෑනකින් ලියලා තියන ඔබ ලියුව එකට වඩා වෙනස් පාට. අපි යනවා ඊටාම ඉක්මනින්. තා එකයි මම දෙකයි මම තව කතා කරනවා විතර. මෙතන දෙකයි තමයි අද කතා කරන්නේ. මහසේරු නෑව ඊටාම සුන්දර අලංකාරවත් මනබඳිනා ජලාශයේ සතර දික් භාගයේම මහවනේ වට වී ඇති මෙහි ගැවසිරුවන සතු ඇති අසිරිත නිදහසකි. ඒකයි ඒක ලියන්නකො දැන් ඉක්මන් කරලා. ඒක ලියන්න ඉක්මන් කරලා. ඒක ලියන්න ඉක්මන් කරලා. මං අහනවා ඉස්සලා ආපු නැති අයගේ
සමහර අය ෆෝන් එකේ නම දාලා තියෙන සමහරට වෙන කෙනෙකුගේ නමින් වෙන්න පුළුවන්. නමුත් මම ඒ නමින් තමයි අහන්නේ. මොකද මට පේන්නේ නැහැ කවුද කියලා දන්නේ නැහනේ. නිසා ෆෝන් එකේ ඔබලා ඇතුළත් කරලා තියෙන නමෙන්ම තමයි මම අහන්නේ. ඒ නිසා ඔබගේ නම මොන වෙන්නත් පුළුවන් ඒ නම. නමුත් ඒ නම කියවුනොත් ඔබ උත්තරේ දෙන්න. හරිද? මට ඔබගේ අම්මගේ තාත්තගේ නම වෙන්න පුළුවන්. මහා සේරුණාව ඉතාමත් කෙනෙක් ලියන්න ඉක්මන් කරලා. හරි. බලමු එතකොට ඒකේ මොනවද ලියලා තියෙන්නේ කියලා. ශිහාන් මෙත්මින. ශිහාන් ලිව්වද? ශිහාන් ලිව්වද? නෑ නේද? සත්සර ලිව්වද? චාරු? ඔව් සර්. සත්සර මොකද්ද ලිව්වේ? සත්සර නේද? ඔය ලියන්නේ මොනවද ලිව්වේ? ලිව්වා සර්. මොකද්ද ඔයා ලිව්වේ? මහසේන චාරු මොකද්ද ලිව්වේ? මහසේරු නෑව ජලාශය වනසතුන්ට ඇත්තේ අසීමිත නිදහසකි. හොඳයි. සත්සර? මහසේරුණෑව මහවනයෙන් වැට වී ඇත. සේරුණා මහවණී යට වී ඇත. බලමු තව කවුරුද කියලා. දිනිති මොකද්ද ලිව්වේ? හරි කමන්නේ. මම මේ ඒකට උත්තරේ කියන්න තව එකක් සාකච්ඡා කරන්න ඕන නිසා වෙලාවත් ඉක්මන් ගෙන යන නිසා අපි තව කොටසකට යන්න ඕනේ. මේක අද ඔක්කොම කතා කරගෙන ඉඳලා හරියන්නේ නැති නිසා ඔබට මේකේ පිළිතුරු විදිහට ලියන්න වෙන්නේ දරුවනේ. මේක ඇත්තට මොකද්ද තියෙන්නේ? මේ කියන සමස්තනේ මේක බලන්න අපි මේක ඔබ ඡේදයේ තියෙන වචන දිහා නෙවෙයි බලන්න ඕනේ. මේ සමස්ත දිහා මොකද්ද ඇත්තට වෙලා තියෙන්නේ? මහසේනාව ජලාශය තියෙනවා. ඒ ජලාශයේ මේ උතම සුන්දර අලංකාරයි ජලාශය විස්තරනේ. ඇත්තට තියෙනවා ජලාශයක් තියෙනවා. ජලාශය ගාව කාට දින්න පුළුවන් නිදහසේ? සතුන්ට ඉන්න උචිතයි. ඉතාම උචිතයි. එච්චරයි නේද? දැන් මේ අනිත් ඒවා ඔක්කොම ජලාශයේ විස්තර, ජලාශය මොන වගේද මේ? ඉතාම සුන්දර අලංකාරය විස්තර. ඒවා විස්තර කරුණ මොකද්ද? ජලාශය. මහා සේරුණාව ජලාශය නැත්තම් දියම නැත්තම් අපි වැව කියලා ගමු ජලාශය කියලා ගමු. මහා සේරුණාව වැව ඒකේ ඉතින් තියෙනවා මේ සතර දිග්භාග කියන ඔය වටේ ඔක්කොමනේ සතර කියන හතර පැත්තෙනේ. හතර පැත්තෙමනේ හතර දිග්භාග කියන්නේ හතර පැත්තෙමනේ. අපි ඒක මහා සේරුණාව ওই වටේට කියන මොකද්ද? වැව් අසබඩ කියලා නේද? වැව් අසබඩ අපිට එහෙම ලියන්න පුළුවන්. ඕන මහා සේරුණාව වැව අසල කියලා ලියන්න පුළුවන් කියනකොට එච්චර එහාට යන්න බැන්න. ඕන උත්තරේ වෙන මේ විදිහට ලියවෙන්නට ඕන. මහා සේරුණාව වැව් අසබඩ වන සත්තු නිදහසේ
සැරිසරති. ඔයි වගේ එකක් ඕකම වෙන්න ඕනේ නැහැ. මහසේරුණාව වැව අසබඩ නැත්නම් අවට වනසත්තු නිදහසේ සැරිසරති කියලා තියෙන එක. මහසේරුණාව වැව අසබඩ නැත්නම් වැව අසල වනසත්තු නිදහසේ සැරිසරති. බලන්න ඕගොල්ලෝ ලියුව එකට වඩා මේක කොයිතරම් වෙනසක් තියෙනවද? කරුණොන්නෝකයි. මේකේ මොකද්ද වෙලා තියෙන්නේ? වැවක් තියෙනවා, සුන්දර වැවක්. ඒ වැවේ හැම පැත්තෙම වණෙන් වට වෙලා තියෙන තැනක්. ඒ ඉතින් මේ ඔක්කොම ගත්තන් පස්සේ මේ එහෙම තියෙන වණෙන් වටලා තියෙන මේ වැව අයිනේ නිදහසේ ඉන්නව කවුද? වනසත්තු. වැව තියෙනවා. ඒ වැව වටේ තියෙන නිදහසේ තිබෙනා වූ නිදහස නිසා සත්තු නිදහසේ ඉන්නවා. මහසෙවුනා වැව අසබඩ සත්තු නිදහසේ සැරිසරති. ගැවසනවා කියලා කියන්නේ සැරිසරනවා කියන්නේ. ඒක සතුන්ට ගැවසීමට උචිතයි කියලා ලිව්වහම වැරදිද? උචිතයි කියන එකේ වැරද්දක් නෑ ඉතින්. වැරද්දක් නෑ. ලොකු වැරද්දක් නෑ. නමුත් මේක වෙලා තියෙන දේ. දැන් ඒ උත්තරේ ගැටලුවක් නේ කියන්නේ. ලොකුම අවුලක් නෙවෙයි ඒක. සාමාන්‍යයෙන් හොඳයි උත්තරේ. හරිද? නමුත් මම මේ කියන එක තේරුම් ගන්න. මෙතන මොකද්ද තියෙන්නේ? වැවක් තියෙනවා. ඒ වැව වටේ සත්තු ඉන්නවා. අනිත් ඒවා ඔක්කොම විස්තර. ඒ සත්තු නිදහසේ ඉන්න මේ නිදහසේ සතුන්ට ඉන්න පුළුවන් මේ මහසේනාව වැව අසබඩ සතුන්ට නිදහසේ සිටිය හැක. ඕකනේ උත්තරේ. ওই වගේ එකක් උත්තර ලියුවා නම් හරි. ඒ කියන්නේ අදහසයි තියෙන්න ඕන. වචනේ වොම වෙන්න ඕනේ. ඔබ අර දැන් කතා කරගෙන එයා කිව්ව එකත් හරි. මං කියන වචනම තියෙන්න ඕනේ. මං කිව්ව අදහස තියෙනවා. මොකක්ද අදහස? මහසේරුණාව වැව අසබඩ නැත්තම් ඉස්මත්තේ අසල වනසත්තු නිදහසේ සැරිසරති. නිදහසේ සිටිති කියලා කිව්වත් කමක් නෑ. මේ වැව අසබඩ වනසත්තු නිදහසේ මහසේරුණාව වැව අසබඩ වනසත්තු නිදහසේ ඉන්නවා. වනාන්තරය කියලා ගත්තන් පස්සේ ඒව විස්තර කරන්න යන්න එපා. එච්චර අවශ්‍ය නෑ. හරි. ඔය උත්තරේ මං හිතන ලියා ගන්න තේ කියලා කවුරුත් ලියලා නැත්තම් ආපහු අහලා ලියා ගන්න අවශ්‍යයි. අවශ්‍ය නිසා මම කියන්නේ. තව එකක් කතා කළා මම ওই අභ්‍යාසය මෙතනින් අපි අවසන් කරනවා මේ කොටස. හරිද? බලන්න මේ ඊළඟ ඡේදය තියෙන්නේ. ඒකත් ලේසි ඡේදයක් තියෙන්නේ. මම එතෙන්දි පොඩි උදව්වක් ඔයගොල්ලෝට කරන්න. වචන 3කින් ලියන්න ඕන මේ ඡේදය. පුළුවන් නම් ලියන වචන 3කින්. ඡේදය තමයි එළඹුදු දිහි සරණා මසකු විසින් දිහි මතු පිටට පැමිණ ලදු දිය යටට කිවිදෙන හඬ ඈතකට වුවද ඇසෙන තරමට පරිසරය නිහඬ බව පරිසරය වෙලාගෙන ඇත. පුළුවන් නම් වචන 3කින් ලියන්න ওই ඡේදය. කවුරු හරි වචන 3කින් ලියපු කෙනෙක් ඉන්නවා නම් මයික් ඔන් කරලා සමාන් ලිව්වා කියන්න කියලා කිව්වහම කියන්න. වචන 3කින් ලියපු ඕන කෙනෙකුට මම ඕකේ උත්තරේ විදිහට ගන්න ඕන කෙනෙක්. පරිසරය ඉතා නිහඬය. පරිසරය ඉතා නිහඬය. උත්තරේ තියෙනවා වචන 4ක් තියෙනවා. අයි ආයන්නක් ඇවිල්ලා තියෙනවනේ. ඇයි මට ඔය කවුද කතා කරන්නේ දරුවෝ? හරි. තනුරි මට කියන්න ඇයි ඔබ ඉතා කියන වචනේ ගත්තේ එතෙන්ට? ඒක මොකද්ද? අපි ඉතා කියන වචනේ භාවිත කරන්නේ මොකටද? දෙයක් විස්තර කරන්න. මං පටන් ගන්නකොට කිව්වා මොකද්ද? විස්තර කරන එකක්වත් මේකට ඕන කරන්නේ නෑ කියලා. එහෙනම් ඔබේ උත්තරේ හරියටම හරි. මෙන්න මේ ඉතා කියන වචනය නොතිබුණා නම් අනිත් අය ලියලා තියෙයි කියලා මම විශ්වාස කරනවා. හැම කෙනෙක්ම ඉතාම ලේසි උත්තරේ. මොකද්ද මේක වෙලා තියෙන්නේ? ඔය ඔක්කොම විස්තර කරලා තියෙනවා. මොකද්ද? ඒනවදු දිහේ සරණා මාසක විසින් දිහේ මත විතර පැමිණ ලදුව. නැවත දියට කිවිදෙන හඬ ඈතකට උද ඇසෙන තරමට නිහඬ බව පරිසරය වෙලාගෙන නැත. නිහඬ බව පරිසරය වෙලාගෙන නැත. මොකක්ද අන්තිමට වෙලා තියෙන්නේ? පරිසරය නිහඬය. පරිසරය නිහඬය. උත්තරේ ඒකයි. පරිසරය නිහඬය. පරිසරය නිහඬය. දැන් හැම කෙනෙක් මේ උත්තරේ ලියලා ගන්න එතෙන්ට ලියලා ඔබට කරන්න වැඩක් තියෙනවා මේ අපි කතා කර ඡේද තුනට. තනි වාක්‍ය ඡේද තුනක් කතා කරේ. පොඩි ඡේද තුනක් කතා කරේ. මේ වගේ ඡේද දෙන්නයි විභාගෙට. මීට පොඩ්ඩක් මේ වගේ වාක්‍ය khණ්ඩ තුනක් හතරක් එකතු වෙච්ච ඡේදයක් තමයි ඉන්නේ. නැත්නම් ඡේදයක් එන්නේ. ඔබ දැන් උත්තර තුනක් ලියාගෙන තියෙනවා මේකේ. පළවෙනි උත්තරේ ඉඳලා අරගන්න. පළවෙනි උත්තරේ ඉඳලා ගන්න. පළවෙනි උත්තරේ එහෙත් සෙනින්දගම් බැලීම සඳහා මඩෝනේ වලවෙන් බැහැරව සිටිහින් ලියුමහු අතරපත් නොවිය කියන ඡේදය ගන්න. ඒකේ දුන්නනේ මම ඔයගොල්ලන්ට උත්තරයක්. දුන්න උත්තරේ තමයි මඩුවන් මෙලට ලිපිය නොලැබුණේ. ඔබ
මඩුවන් වලට ලිපිය නොලැබුණි කියන අදහස එන වචන තුන යටින් ඉරක් අඳින්න. එහෙනම් මෙන්න මේ උදාහරණයක් හිත ගත්තොත් ඔබ ඉරි අඳින්න ඕන මොකටද? මඩුවන් වල කියන වචන ටිකක් අඳින්න ඕන. ඊළඟට ලිපිය කියන එකට නැත්නම් ලියුම කියන වචන ටිකක් අඳින්න ඕන. ඊළඟට ටිකක් අඳින්න ඕන පත් නොවී කියන වචන ටිකක් අඳින්න ඕන. කියන මඩුවන් වල ලිපිය නොලැබුණි. ඔබ සසරා දැන් ඔයා මේක ඔයා ඉන්න සසරාගෙන් පොණින් ඉන්න කෙනා ඔයා කියන්න මට කලින් ඉරක් හැන්දද ඡේදේ කියවන්න. ඔයා ඉරියන් දේවට මම දැන් කිව්වේ ඉරියන් දුනේ නෑ නේද? නාචම එක බලව්වේ නොසිටිය ටික. හරි. වැඩියෙන් තියෙන ඒවා මොකද්ද කරන්නේ? ඔබ ඒවා හදා ගන්න. දැන් වැඩියෙන් තියෙන ඒවා නම් වැඩි ඒවා. නිසා ඔබ දැන් මං කිව්වා මෙන්න මේ වචන ටිකක් අඳ ගන්න කියලා. මොකද්ද? මඩුවන් වල කියන වචන ටිකක් අඳ ගන්න. ලිපිය නැත්නම් ලියුම කියන වචන ටිකක් අඳ ගන්න. පත් නොවී කියන වචන ටිකක් අඳ ගන්න. ඒ වෙනුවට අපි වෙන වචන තමයි අතට එකතු කරලා දෙන්නේ නේද? මඩුවන් වලට ලිපිය නොලැබුණි කියලා කිව්වේ පත් නොවී කියන එක තමයි. හරිද? ඒ වගේ දැන් මං කිව්ව දෙවෙනි එක මොකද්ද? මහා සේනාව වැවාසබඩ වනසතුන්ට මහා සේනාව වැවාසබඩ වනසතු නිදහසි සැරිසත කියන වචන ටිකට අදාළව ඡේදයෙන් වචන ටික යටින් ඉරක් ගන්න. මහා සේනාව කියන වචන ටිකක් අඳින්නේ ඡේදේ. ජලාශය කියන එක වැව කියලා ගත්තට ප්‍රශ්නයක් නැහැ. ඒක යටින් ඉරක් ඇඳ ගන්න. සත්තු කියන එක ඉරක් ඇඳ ගන්න. නිදහස කියන එක ඉරක් ඇඳ ගන්න. ගැවසීමට කියන එකට ඉරක් ඇඳ ගන්න. කියන අර වචන ටික ගැලපෙන්නේ ඉරක් ඇඳ ගත්තා නම් හරි. දැන් ඔබ ඉරි ඇඳපු පෑනේ මිරි ඇඳුනනම් මේක නිකන් අර මොකක්ද එක වගේ එනවා. එහෙම නෙවෙයි කරන්නට ඕන. ගැලපෙන්නේ වෙන පෑනේ ඉරක් ඇඳ ගත්තා නම් හරි. හරියට උත්තර හොයාගත්ත විදිය බලන්න. අපි අවසානයකට යන්නේ ඒකේ. ඒක ලේසි. ඉරක් ඇඳ ගන්න පරිසරය නිහඬ කියන වචන දෙකට. පරිසරය නිහඬ කියන වචන දෙකට. දෙකට ඉරි ඇඳගෙන ඉන්නේ පරිසරය නිහඬයි කියන එක තමයි ගන්න. පරිසරය නිහඬයි කියන එක තමයි උත්තර ඉදිරියට ගන්න. මම අදට ওই සාරාංශකරණය නැත්නම් ව්‍යාකරණ මාතෘකාව අපි අදට ඔතනින් අවසන් කරනවා. අවසන් කරලා අවසන් කරන කලින් මම ඔබට අවස්ථාවක් දෙනවා. ඔබට මොනවා හරි මේ සම්බන්ධයෙන් අහන දෙයක් තියෙනවා නම් විනාඩියක් දෙන්නම්. අහලා ඒකේ සැක හැරගමු, සැකය දුරු කරගමු. මේක මොනවද ගැටලු කියලා අහන්න. මේ විදිහට අපි දවස් කීපයක් කරන් ඉතුරු ඡේද ටිකක් දවසින් දවස් සාකච්ඡා කරනවා. එතකොට එක දවසේ මේව කරන්න එපා. මේ ඉතුරු ඡේද වලට උත්තර ලියන්න එපා. මම කියන දවසට ඒ වෙලාවේ උත්තර ලියමු. ලියලා හරි වැඩි සාකච්ඡා කරලා හදාගන්න. හරිද? කලින් ලියලා තියන්න එපා. එතකොට ඒක අභ්‍යාසයක් වෙන්නේ නැහැ. ඒක නිකන් ඔය නිකන් කර වැඩක් බවට පත් වෙන එක කරන්න එපා කීයටවත්. මම හිතනවා ඒකට වඩා හොඳයි ඒ විදිහට කරන්න. හරි. රශ්මික ඔව් සර්. ඔයාට රශ්මිකාද රශ්මිකද? රශ්මිකා. රශ්මිකා හරි. ඔයාට මොකද කියන්නේ මේ අභ්‍යාසය කියනකොට අදහසක් ගන්න පුළුවන්ද සාරාංශය සම්බන්ධයෙන්? පුළුවන් සර්. හොඳයි. රුසිරු පුළුවන් සර්. හොඳයි නේද? හරි. එතකොට අපේ කවුද? චාරුට මොකද தත්ත්වය හොඳයිද? කරගන්න පුළුවන්ද? පුළුවන් සර්. පුළුවන් නේද? හරි. අවබෝධ වුණා නේද? ඔව් සර්. එතකොට අපේ ශිහාන්ත තේරුණා සර්. හරි. ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් අහන්න ඕන. හරිද? දුලක්ෂි ඔයා මොකද කියන්නේ? පුළුවන් සර්. පුළුවන් නේද? හරි. අර කිව්වට තමයි හරි. එහෙනම් මම ඒක එතනින් නවත්තනවා. කවුරුවත් මේක අභ්‍යාසය ඉදිරියට කරන්න එපා. මොකද මේ වෙලාව අභ්‍යාසය කරලා අපි ගොඩක් වෙලා ගන්න විනාඩි 10 15ක් කරන් ඒ වෙලාව අභ්‍යාස කරලා ඒක උත්තරේ හොයාගෙන තමයි මේක අපි කළ යුත්තේ. නිකන් මේ ගෙදර නිකන් අභ්‍යාසයක් විතර කරලා හරියන්නේ නැහැ. ගැටලුවක් තියෙනවා අහන්න. සර්. මේ දැන් මේවයි මේ තුනෙන් එකක් විදියට සාරාංශ කරන්න තිබ්බොත් වචන 10ක් ඊට අඩුවෙන් අපි වචන ලිව්වොත් වැරදිද? නෑ කිසිම වැරද්දක් නෑ. අපිට තියෙන අපිටම තුනෙන් එකක් අපි වචන 30ක් දීලා 10ක් කරන්න කිව්වොත් තුනෙන් එකක් වෙනකොට 10ක් නේ 30ක් කියනකොට 10ක් නේ 30න් 10ක් දුන්නොත් අපිට පුළුවන් මේක 11 12කින් උනත් ලියන්න පුළුවන්. 11 12 කියන. හැබැයි 11 12 කියන ඒවා වචන දිග ලොකු වචන වෙන්න බෑ. මොකද විභාගවලදී සාමාන්‍යයෙන් ය කියන එකත් වචනයක්නේ. දැන් මම අර පරිසරය මම අර දුන්න උදාහරණයක් ගන්නම්. පරිසරය නිහඬ ය. දැන් මෙතන වචන තුනන්නේ ය යන්නත් වචනයක්. දරුවනේ විභාගෙදී සාමාන්‍ය මේ ය යන්න ගණන් ගන්නේ නැහැ.
විභාගෙදි දයන්න කියනවා. ඔහුද මමද කියලා එනකොට අපි දයන්න ලියනවානේ වෙනම. විභාගේ දයන්න තරම් සැලකිලිට ගන්නේ නැහැ වචන ප්‍රමාණය ගණනය කිරීමේ. සැච්චර ගණන් ගන්න එපා. වචන 10කින් ලියන එක ඔබට පුළුවන් නම් 8න් ලියන්න. හැබැයි අදහසයි වටින්නේ. වචන 8න් ලියුවත් ගැටලුවක් නැහැ. අදහස ලියා ගන්න පුළුවන්. ඒක තමයි වටින්නේ. නමුත් දීර්ඝ වචන ප්‍රමාණය ඇතුලේ ආසන්න 30ක් කියලා 10කින් ලියනවා නම් 10න් 9ක් හරි 12ක් හරි ඒකට ප්‍රශ්නයක් නෑ. හැබැයි ඔබ 10න් ලියන්න ඕන එක 15න් ලිව්වොත් අන්න ගැටලුවක් තියෙනවා. ඒතකොට ලකුණු අඩු වෙනවා. ඔබ 10න් ලියන්න පුළුවන් සාරාංශය ඔබ ලියලා තියෙන වචන 6න් නම් ඔබට මොකක්ද වෙලා තියෙන්නේ? අවශ්‍ය වචන අවශ්‍ය කරන කාරණා ටික. අවශ්‍ය කරන කාරණා ටික. ඔබගෙන් හරි තව ගැටලු තියෙනවා අහන්න පුළුවන්. නැත්නම් අපි ඊළඟ කොටසට යමු. සාරාංශ තව ඉදිරියට කතා කරනවා. අපි තව අභ්‍යාස කිහිපයක් කතා කරනකොට ඔබට තව අවබෝධයක් නෙවි මේකේ ගැටලු මගහැරේවි. ගැටලු තිබුණත් මේ පස්සේ වුණත් කමන්නේ ආයෙත් ඊළඟ දවසේ අහනකොට අහන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. ඕන ගැටලුවක් ඉදිරිපත් කරන්න. ඒක අපි මේක හරියට තේරුම් බේරුම් කරගෙන යමු. හරි. කවුද සුසන්ත? කවුද මේ සුසන්ත කියන මේකෙන් එන්නේ? එස්ఐ සුසන්ත කියන ෆෝන් එකෙන් කවුද එන්නේ? ප්‍රශ්නයක් අහලා තියෙන එක ඇහුවේ. කවුද දරුවෝ මේ? හරි කවුරුණක් කරන්න මේ උත්තරයක් අහලා තියෙනවා මහසේරුව නෙවෙයි මහසේරු නෑව වනේන් එතන මහසේරුව කියලා දාන්න මොකද උත්තරේත් එන්න ඕනේ එතන මේ එතන එන්න ඕන මේ මහසේරු නාම වැව කියන එක අනිවාර්යෙන් එන්න ඕන නැත්නම් ගැටලුවක් නෑ. එතකොට එතනදී මහසේරු වැව කියන එක ආපු නිසා පොඩි අවුල ප්‍රශ්නයක් තියෙනවා. වනේන් වටවීම නිසා සතුන්ට සතුන් වනේ වටවීම නිසා අසීමිත කියන වචනේ එපා දෙන්න. මහසේරු නාම වැව වට වනේන් වට වී ඇති නිසා වන සතු නිදහස සැරසති කියලා වන හරි කියන්නේ අර අසීමිත කියන වගේ වචන අනවශ්‍ය වචන ඒව එච්චර ගන්න එපා. හරිද? හරි. එහෙනම් හරි එතන යමු. හරි කමන්නේ. අපි යමු ඉස්සරහට. ගැටලු තියෙනවා තව ඉදිරිපත් කරන්න පුළුවන්. ඊටම ඉක්මනින් අපි ඒක අවසන් කරගන්න ඕනේ මේ කොටස. මම ඊළඟ දවසේ කතා කරන නම් සාරාංශය තව දවස් 3-4ක මේ සාරාංශ 3-4ක් දවසින් දවස එක එක අරගෙන කතා කරමු. එක දවසේ කතා කරලා ඕක අවසන් කරන්න ඕන මාතෘකාවක් නෙවෙයි. අභ්‍යාස දවසින් දවස සිදු කළ යුතු නිසා. හරිද? සාරාංශ නිබන්ධනයේ තියෙන කාරණා වලින් පස්සේ ඔබ පෙළ පොතේ තියෙන සාරාංශ අභ්‍යාස කරන්න යන්න එපා එකක්වත්. ඒ ඔක්කොම මේ නිබන්ධනය තුල අන්තර්ගත කරලා ඒවට අදාළ විදිහට අභ්‍යාස හදලා තියෙන්නේ. ඒ වෙලාවට අපි ඒක කරමු. හරිද? සාරාංශ කියන එක නිබන්ධනයේ සම්පූර්ණයෙන් තියෙන පෙළ පොතේ කොටසත් එක්කම සහ ඔබගේ ගුරුවත් පොතේ කාරණාත් එක්කම තියෙනවා. කිසි ගැටලුවක් ඒකේ නැහැ. අපි තාම කෙටියෙන් අද අවසන් කරගන්න බැරි වේවි. දිඨ දාන කියන මාතෘකාව. එහෙම නැත්නම් අපි කියනවා කෙටි කතාව පිළිබඳව. ඔබ කෙටි කතාව මම කියව ගන්න කියලා වරක් දෙවරක් නැත්නම් කීප වරක් කියවගෙන නැtei කියලා විශ්වාස කරනවා. කියව ගන්න නැtei කියලා විශ්වාස කරනවා. එහෙනම් අපි දිඨ දාන කියන මාතෘකාවට අදාළව අද දිනේ මේ කෙටි කතාව පිළිබඳව යම් පැහැදිලි කර ගැනීමක් කරගන්නට අවශ්‍යයි. කෙටි කතා කියන මාතෘකාව මම යනවා ඔයගොල්ලෝ යමු ළඟට ඒ කොටසට. සාහිත්‍ය කොටසට. සාහිත්‍ය පොතේ මාතෘකාව ලිව්වක් කමක් නැහැ ඔබ. 16 වෙනි පාඩම 17 නේද 17 වෙනි 16 වෙනි පාඩම දිඨ දාන කියලා මාතෘකාව ලියන්න මොන පොතේද මේ අපේ ව්‍යාකරණ ලියන සාහිත්‍ය ලියන පොතේ ප්‍රශ්නට උත්තර ලියන පොතේ සාහිත්‍ය ප්‍රශ්නට උත්තර ලියන පොතේ 16 වෙනි පාඩම දිඨ දාන කියලා මාතෘකාව ලියන්න. ලියලා අපි පොඩ්ඩක් සාකච්ඡා කරමු කෙටි කතා කලාව පිළිබඳව අපි අදහසක් අවශ්‍ය කරන නිසා. කෙටි කතාව පිළිබඳව ඔබට අදහසක් ඇති. ඔබ කියව ගන්නට ඇති කෙටි කතාව නැත්නම් බලමු ඒකත්. හරිද? ලියන්න නැති කියලා මම විශ්වාස කරනවා. ඔබට මතක් වෙනවා නම් ඔබ මතක් වෙනවා ඇති ඔබ කියවගෙන තියෙන කෙටි කතා. 8 අවසරේදී කියවගත්ත කෙටි කතාව මතකයි නේද? මතකද 8 අවසර කෙටි කතාව? අවුරුදු සිහිනේ නේද? චාරු මතකද කෙටි කතාව 8 අවසර ඉගෙන ගත්ත? ඔව් සර්. මොකද්ද? අවුරුදු සිහිනේ. හරි.
එතකොට ඒකේ හිටිය චරිතය මතක අනිත් අයටත් නේද? හරි. එතකොට ඔබට මතකද අවුරුදු සීනි කියන කෙටි කතාව අපි 8 වසරේදී ඉගෙන ගත්තා. හරිද? එතකොට ඔබ මම ඒ පන්තිත් අපි කතා කරා මේ කෙටි කතාවක් ඒ කෙටි කතාව කියවලා ඒකෙන් ප්‍රශ්න උත්තර ලියලා දැන් හරි කියලා කියන්න නෙමෙයි. අපි අපි විභාගවලදී මේ විෂය නිර්දේශයේදී කෙටි කතා පිළිබඳව සාකච්ඡා කරනවා. කෙටි කතා කලාව පිළිබඳව ඔබට අවබෝධයක් ලබා දීලා ඔබ කෙටි කතා රස විඳින යොමු කිරීම එකක්. ඔබ මම දන්නවා ඔබ කෙටි කතා කීයක් කියවගත්තද කියලා ඊට පස්සේ. කෙටි කතා රස විඳින යොමු කිරීම තමයි එකක්. ඊළඟ එක තමයි ඔබ අනිවාර්යයෙන්ම ඊට අමතරව කෙටි කතා නිර්මාණ කරන්නට හැකියාවක් තියනා ඉන්නවනම් කෙටි කතා නිර්මාණය කරන්නට අවශ්‍ය කරන දැනුමත් මේකෙත් එකතු කරන්න. කරුණු දෙකක් අපි කෙටි කතා කියන මාතෘකාවට ඉගෙන ගන්නවා. එකක් තමයි කෙටි කතා රස විඳීම සඳහා අපිව යොමු කිරීම. අපි මෙතනින් මේ කෙටි කතාව කතා කරලා මේ කෙටි කතාවට සම්බන්ධ ටික උත්තර ලියලා ප්‍රශ්න උත්තර ලියලා මෙතනින් හමාර කරන් පස්සේ අපි කෙටි කතාව ඉගෙන ගත්තා වෙන්නේ නැහැ. මේ විෂය නිර්දේශ කෙටි කතාව ඇතුළත් කිරීම බලාපොරොත්තු තමයි මේ කෙටි කතාව ඔස්සේ ඔබව කෙටි කතා පරිශීලනය කෙටි කතා රස විඳින්න පරිශීලනය කරන්න ඔබ යොමු කරනවා. ඒක තමයි එක. ඒක තමයි මූලිකම අරමුණ. ඒක තමයි මූලිකම අරමුණ ඔබ කෙටි කතා කියවලා රස විඳීම සඳහා ඔබ යොමු කිරීම. ඔබගේ ජීවිතයට කෙටි කතා. ඇයි අපි සාහිත්‍ය ඉගෙන ගන්න? සාහිත්‍ය කුමටද? සාහිත්‍ය ඇයි අපිට ඕන? සාහිත්‍ය කුමටද? රසවින්දනයට. රසවින්දනය. රසවින්දනය කුමටද? ඒ කියන්නේ සාහිත්‍යෙම අපි රසවින්දනය හරිය මොකක් හරි අවසාන වශයෙන් මොකද්ද බලාපොරොත්තු වෙන සාහිත්‍ය? මානසික නිදහස. දැන් මේ ඔක්කොම එකතු කරලා ගත්තාම මේකෙන් අවසාන වශයෙන් සමාජයට ලැබෙන ඵලයක් තියෙනවා මේ සාහිත්‍යයෙන්. ලැබෙන ඵලය තමයි සාහිත්‍යයෙන් විභාගයට ලකුණු ගන්න එක නෙවෙයි. සාහිත්‍යයේ ඵලය තමයි අවසාන ඵලය යහපත් සමාජයක් උදා කරගන්න. සමාජය යහපත් වෙන්න නම් ඒ සමාජයේ ඉන්න මිනිස්සු මොකක් වෙන්න ඕනද? යහපත් මිනිස්සු වෙන්න ඕන. ඒතකොට යහපත් මිනිස්සු බිහි වෙන්න නම් ඒ මිනිස්සුන්ට යහපත් ආචාර ගුණධර්ම, යහපත් සිතුම් පැතුම්, සිතිවිලි, එහෙම නැත්නම් ජීවිත අවබෝධය ලබා දෙන්නට ඕන. ඒ ජීවිත අවබෝධය ලබා දෙන එක ගුරුවරුන්ට, දෙමව්පියන්ට, ඒ වගේම වැඩිහිටියන්ට කරන්න පුළුවන් තමයි. යම් ප්‍රමාණාත්මකව. හැබැයි ඔක්කොම ඒක එයාට කරන්න බෑ. නිසා අපිට ජීවිතය පිළිබඳ යම්කිසි අපිටම කියවලා අවබෝධ කරගෙන ජීවිතේ අදහසක් ගැනීම හැකියාව අපිට ළඟා කරනව දරුවනේ සාහිත්‍ය මගින්. සාහිත්‍ය රස විඳින්න සාහිත්‍ය පිළිබඳ පරිශීලනය කරන අපිට දැනුම එකතු වෙනවා. අපේ ජීවිතය පිළිබඳ අපිට අවබෝධයක් එනවා. ඒකයි මම කලින් දවසකට කිව්වේ. සාහිත්‍ය මිනිසා මොකක් කරන්නට ඕනද? ආනන්දයෙන් ප්‍රඥාව කරා රැගෙන යන්න ඕන. ආනන්දය කෙනෙකු යන සතුට ඇති කරනවා, රස වින්දනයක් ඇති කරනවා අපේ මනසට. ඒක මනස සැහැල්ලු මිනිස්සු ඉන්න එක කොයිතරම් වටිනවද? මනස නිදහසේ ඉන්න මිනිස්සු ඉන්න තරම් කොයිතරම් වටිනවද? මනසට කිසි දෙයක් තේරුම් බේරුම් කරගන්න බැරි අපහැදිලි ව්‍යාකූල මනසකින් යුක්ත මිනිසා සමාජෙට තාම හිත කරයි. ඔහුට කිසි දෙයක් තේරුම් බේරුම් කරගන්න බැරුව තාම ඉක්මනින් ඔහු ජීවිතෙන් පවා වන්දි ගන්න සූදානම් වෙයි. ලෝකයේ සියදිවි හානි කර ගැනීම ආදී දේවල් වලට මිනිස්සු යොමු වෙන්නේ ඇයි? අවිවේකී මිනිස්සු. එහෙම නැත්නම් චිත්ත වේග පාලනය කරගන්න බැරි මිනිස්සු ඉන්න නිසා. තමන්ව තේරුම් ගන්න බැරි මිනිස්සු ඉන්න නිසා. ඒ නිසා ඔබ මතක තබා ගන්න සාහිත්‍ය තමන්ව තේරුම් ගන්න අපිට පිටිවහලක් ලබා දෙනවා. මිනිසෙක් හඳුනා ගන්න, සමාජයේ ප්‍රශ්න හඳුනා ගන්න, මිනිසාගේ සිතුම් පැතුම් හඳුනා ගන්න, පරිසරය හඳුනා ගන්න මේ සාහිත්‍ය අපිට පිටිවහලක් වෙනවා. ගද්‍ය, පද්‍ය, චම්පු එහෙම නැත්නම් නාට්‍ය කලාව මේ ඔක්කොම එකතු කරලා ගත්තාම මිනිසුන්ගේ ඥානය වර්ධනය කරන අංගයන්. ඒතර ඒවා පරිශීලනය කරන මිනිසා මානසික දියුණුවක් ලබනවා. මානසික දියුණුවක් ලබන මිනිසයා කවදාවත් Tamanටවත් සමාජයටවත් හානි කරපු දෙයක් බවට පත්වන්නේ නැහැ. ඒක නිසා දැන් මම මෙතන උදාහරණයක් විදිහට ගත්තොත් දැන් වර්තමානයේ ජනප්‍රිය කතා කලාව, ජනප්‍රිය ටෙලි නාට්‍ය කලාව ගත්තොත් අන්න ඒව නෙවෙයි මේ කතා කරන්නේ. ඒව නෙවෙයි මේ කතා කරන්නේ. ඊට වඩා වෙනස් එකක් මේ කතා කරන්නේ. ඒක නිසා සාහිත්‍ය මගින් බිහි කරන පුද්ගලයා මිනිසා මේ සමාජයේ තාම වටින පුද්ගලයෙක් වටිනාම කෙනෙක්. ඒ නිසා කෙටි කතා කලාවත් එවැනි සාහිත්‍යාංගයක්. අපි සාහිත්‍යාංගයක් කියවනකොට හිටිය මිනිසා නොවේ මතක තබා ගන්න සාහිත්‍යාංගයක් කියවලා රස විඳින්න පස්සේ ඉන්න මිනිස්සයා වෙනස් පුද්ගලෙක් බවට පත් වෙන්නට ඕන. මොනවා හරි දෙයකින්. දැන් ඔබට මම උදාහරණයක් කියන්නම්. අපිට මේ තියෙන කෙටි කතාවේ මේ කෙටි කතාවේ ඉන්න මේ ශිෂ්‍යෙක් වෙලා හිටිය ගුරුවරයා ඊළඟට ඒකේ ඉන්න අර PHI මහත්තයා ඒ චරිත පිළිබඳ අපි මීට කලින් ඒ දෙන්න ගැන අපි කියන්නේ ওই චරිත පිළිබඳ ওই සිදින් ගැන අපි කලින් දන්නේ නැහැ. හැබැයි අපි කලින් දන්න තියෙන ඒ දේවල් ගැන අපි කතාව කියලා අවසන් කරගත්තාන් පස්සේ අනේ අපිට මොන හරි වෙනස් සිතිවිලි සමුදායක් අපිට ඇති වෙනවා. අපිට හිතෙන PHI මහත්තයා මොන වගේ පුද්ගලයෙක්ද? අපිට කලින් ඒක දන්නේ ඇයි?
එවැනි නිර්මාණයක් අපේ රස විඳලා තිබුණ නිසා. අන්න එහෙනම් PHM මහතුරු වගේ මිනිස්සු මේ සමාජයට ඕනේ කියන එක අපි ඉගෙන ගන්නවා කොහෙන්ද? අපේ අම්මා තාත්තා ගුරුවරයෙක් වැඩිහිටියෙක් කියලා දීලා නෙවෙයි සාහිත්‍ය මගින් අපි ඉගෙන ගන්නවා. ඒක අපිට සෑහෙන වටිනවා. මොකද ආකල්පයක් අපිට ඇති වෙන්න ඕන. මෙහෙම මිනිස්සු තමයි මේ සමාජයට ඕන. තමන්ගේ සේවය අවංක කරන මිනිස්සු තමයි ඕන. ඒ නිසා අන්න සාහිත්‍ය අපිට ප්‍රයෝජනවත් වෙනවා. ඒතර අර ගුරුවරයා කියලා කියන්නේ මොනවා කියනද කියලා ආකල්පයේ වශයෙන් වෙනසක් ඇති කරන ගුරුවරයෙක් බට කවදා හරි ඔබපත් වෙන්න ඕනේ කියලා ඔබට ආකල්පමය වෙනසක් ඇති කරන්න පිටිවහලක් වුණා. මොකද්ද මේ සාහිත්‍ය? ඒක නිසා සාහිත්‍ය කියලා කියන්නේ ඒ සාහිත්‍ය නිර්මාණය රස විඳලා අවසන් වුණාම අපේ ජීවිතේට යම්කිසි ආලෝකයක් එන්නට ඕන. මොනවා හරි බුද්ධිමය ආලෝකයක්. රසයට අමතරව. නිසා අන්නේ රසයට අමතරව අපි ගන්න. දැන් ඔබ මම විශ්වාස කරනවා ඔබ රූපවාහිනිය නොලබන අය මෙතන වැඩිපුර ඇත්ත රූපවාහිනිය කියන කතන්දර හරි බලන්න තියෙන්නේ. හැබැයි මම නම් මෙහෙම අහුනම් බලනවා. බැලුවාම මේකේ ඇත්තම ජීවිතේට ගන්න දෙයක් නැහැ. පොඩි රස විඳිනයක් කර පොඩි ආතල් එකක් නැත්තම් ඉන්ධනයක් දුන්නා. එතනින් එහා ගන්න දෙයක් නැහැ. ආනන්දේ විතරයි තියෙන්නේ. එතනින් ප්‍රඥාව කරා අපිව රැගෙන යන්න. ඒක නිසා මතක තබා ගන්න සාහිත්‍යයක් කියලා කියන්නේ අපිට යහපතක් වෙනවා. සාහිත්‍ය කුමටද කියලා ඇහුවේ ඒකයි. සාහිත්‍ය අපිට වැදගත් වෙනවා. අපේ ජීවිත පරිඥානය අපේ ජීවිත පිළිබඳ අවබෝධයක් අපිට තියෙනවා. සාහිත්‍ය රස විඳාම හරියට මේ කෙටි කතාව කියලා ඉවරනම් පස්සේ මේ කෙටි කතාව රස විඳලා ඉවරනම් පස්සේ අපිට ආකල්පයක් එනවා දරුවනේ. මෙන්න මේ වගේ පිටිය මහතුරු මේ වගේ රාජ්‍ය සේවකයෙක් තමයි අපි මේ සමාජයට ඕන. මේ වගේ ගුරුවරු තමයි අපි මේ සමාජයට ඕන. ඒතර අර වගේ ගුරුවරු ඉන්නවා නම් එයායි ගුරුවරුන්ගේ ආකල්ප මේ නිර්මාණය කීවෙන් පස්සේ මොකක් වෙන්න ඕනද? වෙනස් වෙන්න ඕන. අර විදුහල්පති වගේ විදුහල්පතිවරු මේ නිර්මාණය රස විඳිනවා නම් ඔවුන් විසින්ම විදුහල්පතිවරුන්ට කවුරක් කිව්වට අහන්න බෑ. අහන්නේ නැහැ නේ ඔය කතාව. නමුත් ඔහු යම් ප්‍රමාණයකටවත් හදා ගන්නවා මේ කෙටි කතාව රස විඳහම. ඉතින් අන්න බලන්න සමාජයේ යම් කිසි පණිවිඩයක් මේ සාහිත්‍ය තුලින් අපිට ලබා දෙනවා. කෙටි කතාව කියන සාහිත්‍ය අංගයේ විදිහට ගත්තොත් වෙනම අංගයක් විදිහට ගත්තොත් මේ කෙටි කතාවත් එහෙම. හැම සාහිත්‍ය අංගයක් එහෙම. කෙටි කතා කලාව පිළිබඳව විවරණයක් ඔබට තියෙනවා අච්චුපතේ පිටුවංග 153 ඉඳලා ඉදිරියට. ඒක තමයි අපි මෙතන සාකච්ඡා කරගන්න ඕන කෙටි කතාව රස විඳීමට පස්සේ. කෙටි කතාව කියලා කියන්නේ කෙටි වූ කතාවනේ. කෙටි වූ කතාව තමයි කෙටි කතාව කියලා කියන්නේ. එතනින් අදහස් කරන්නේ නැහැ දරුවනේ ඒ කෙටි කතාව පිටු 5ක් වෙන්න ඕනේ කියලා. කෙටි කතාව පිටු 5ක් 6ක් වීම කෙටි කතාවක් නෙමෙයි. කතාව කෙටි වීමයි කෙටි කතාව වෙන්නේ. ඔබ දන්නවද දිගම කෙටි කතාවක් තියෙන පිටු 80 ගාණක් තියෙනවා. මට කෙටි කතාවේ නම දැන් මතක් වෙන්නේ මම ඊළඟට මතක් කරලා කියන්න. පිටු 80ක් 90ක් අතර තියෙන කෙටි කතාවක් තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් අපිට සාමාන්‍යයෙන් හිතනවා කෙටි කතාවක් කියලා කියනවා කෙටි කතාව පිටු සාමාන්‍යයෙන් 5ක් 6ක් නැත්නම් 10ක් 15ක් තිබුණාම ඇති කියලා වගේ එකක්. කෙටි කතාව කියන්නේ එහෙම එකක් නෙවෙයි. කෙටි කතාව කියලා කියන්නේ වචන ප්‍රමාණයක් නෙවෙයි. වචන ප්‍රමාණය අඩු වෙච්ච එකක් නෙවෙයි. ඒක එක කාරණාවක් විතරයි. කෙටි කතාව කියලා කියන්නේ ඒක පිටු සාමාන්‍යයෙන් අපි කෙටි කතාවක තියෙන පිටු 80ක් 90ක් වෙන්න පුළුවන්. එහෙම උනේ කියලා කෙටි කතාවක් නොවෙන්නේ නේ. එහෙනම් දරුවනේ කෙටි කතාවට තියෙනවා වෙනම ලක්ෂණ සමුදායක්. ඒ අනුව තමයි අපි කෙටි කතාවක ලක්ෂණ හඳුනාගන්නේ. ඒ නිසා පිටු ගානෙන් කෙටි කතාව මනින්නේ නැහැ අපි. ඒක එක කාරණාවක් විතරයි කියලා මතක තබා ගන්න. අපි කෙටි කතාවක් ගණනය කරන්නේ ඊටම අනන්‍ය වෙච්ච ලක්ෂණ වලින්. 10 වසරේ තාම හොඳින් මේක ඉගෙන ගන්නවා. දැනට සාමාන්‍යයෙන් අපි අවබෝධ කරමු. කෙටි කතාව කියලා කියන්නේ කෙටි කතාව තුළ නව කතාවත් සහ කෙටි කතාව අතර වෙනසත් එක්ක තමයි මේක සාකච්ඡා කරන්න වෙන්නේ. කෙටි කතාව නව කතාව වෙනසත් එක්ක. මේක ගොඩාක් විස්තරාත්මක සාකච්ඡා කරන වෙලාවක් නෙවෙයි මේ. නමුත් කෙටි කතාව කියලා කියන්නේ කෙටි වූ කතාව කියලා කියන්නේ පිටු ගාන වචන ගාන නෙවෙයි. ඒ කතාවේ ඒ ප්‍රමාණය මොන වගේ පැතිකඩක්ද ඒක සාකච්ඡා කරමු. දැන් ඇන්ටන් චෙකෝව් කියනවා the slice of the life කියලා. කෙටි කතාවක් කියලා කියන්නේ the slice of the life. ඒ කියලා කියන්නේ මේ ජීවිතයෙන් පෙත්තක්. ඒ කියන්නේ අපි හිතමු ජීවිතේ පුංචිම දෙයක් තමයි කෙටි කතාව තුළ සාකච්ඡා කරන්නේ. දැන් මේ කෙටි කතාව මේ ගමු මේ 2000 කෙටි කතාව මේකේ PHM මහත්තයා පිළිබඳ විස්තර නෑ අපිට වෙන මොනවාක්වත්. මේකේ විදුහල්පතිතුමා පිළිබඳ විස්තර මොනවාක්වත් නෑ කතාවට අදාළ නොවන. මේකේ අර ගුරුවරයා ගැන විස්තර මොනවාක්වත් නෑ කතාවට අදාළ නොවන. මේකේ කෙලින්ම එක කාරණාවයි තියෙන්නේ. මොකක්ද තියෙන කාරණාව? කෘතගුණ සැලකීම. මොකක්ද? කෘතගුණ සැලකීම. මෙන්න මොනවත් මේකේ නෑ. ඊට අනුව වැඩ කටයුතු කිරීම. ගොඩක් දේවල් විස්තර කරන්නේ නෑ. ඔබ දැක්ක PSNSු අවුරුදු 100කින් 8 වසරකින් ගත්ත කෙටි කතාව. ඒ කෙටි කතාව ගොඩක් දේවල් තිබ්බේ නෑ. තව ගොඩක් දේවල් තියෙනවනේ කතා කරනවා කෙටි කතාව තුල. නමුත් තියෙන බොහොම ඩිංග. The slice of the life. ජීවිතෙන් බොහොම චුට්ටයි කතා කරේ. මොනවද කතා කරේ? ඒ කෙටි කතාව. අවුරුදු 100 අනේ අර PSNට අවුරුදු සමරන්න ගෙදර යන්න වෙච්ච නැති එක එච්චරයිනේ. ඒකද යාගේ ජීවිතේ නෑ ඒක නෙවෙයි. හැබැයි නව කතාවක් වුණා නම් ඒ නව කතාවේ නම් PSN වගේ එකක් අර චරිතයක් කරන නව කතාවක් ලියුවා නම් PSNගේ අම්මා ගැන වෙනම විස්තර කරනවා තාත්තා ගැන වෙනම විස්තරයක් ගන්නවා තාත්තා මොනවද කරන්නේ ඊට පස්සේ අර වලව්ව ඉන්න අනිත්‍ය මොනවද කරන්නේ නේද ඒකට එහෙමපත් වෙන්නේ මොකද්ද විස්තර ගොඩක් තියෙනවා. නමුත් කෙටි කතාවක එහෙම කරන්නේ බොහොම සියුම් අංශුවක් තමයි කෙටි කතාව තුළ සාකච්ඡා කරන්නේ. ඒක නිසා කෙටි කතාව කියලා කියන්නේ ජීවිතයේ අංශු මාත්‍රයක් බොහොම චුට්ටක් කතා කරන. ජීවිතේ ගොඩක් දේවල් තියෙනවා.
එකම එක ඩිංගක් අරගෙන බොහොම චුට්ටක් අරන් ඒ පිළිබඳව කතා කරන කතාවක් තමයි කෙටි කතාව කියලා කියන්නේ. කෙටි කතාවේ ගොඩක් දේවල් කතා කරන්නේ. ඒ නිසා කෙටි කතාව මම අවසන් කරනවා මෙතන මේ කොටස විතරක් කතා කරලා. කෙටි කතාව ජීවිතේ අංශු මාත්‍රයක් විවරණය කරන කතාව කියලා කියනවා. ජීවිතේ අංශු මාත්‍රයක් විවරණය කරන කතාව. ගොඩක් දේවල් කතා කරන්නේ. එක් ප්‍රබල සිද්ධියයි තියෙන්නේ. හැම කෙටි කතාවකම තියෙන එක් ප්‍රබල සිදුවීමයි. ගොඩක් සිදුවීම් නෑ. ඒ ප්‍රබල සිදුවීම ඉස්මතු කරන්න තමයි හැම දෙයක්ම එකතු කරලා හැම චරිතයක් හැම විස්තරයක්ම අරන් තියෙන්නේ. හරිද? හරි. එහෙනම් අපි ඊළඟ දවසේ කෙටි කතාව සාකච්ඡා කරමු. ඔබ මතක තබා ගන්න මම එදත් කිව්වා මේ කෙටි කතාව හොඳින් කියව ගන්න කියලා. කෙටි කතාව ඔබ කියව ගන්නත් ඇති කියලාත් මම විශ්වාස කරනවා. කෙටි කතාවක ලක්ෂණ ටික අපි ඊළඟ දවසේ සාකච්ඡා කරගෙන ඉවර වෙලා අපි කෙටි කතාව කතා කරලා අවසන් කරගන්නවා ඊළඟ දවසේ අනිවාර්යෙන්ම. ඔබ කෙටි කතාව මම හිතන්නේ විස්තර කරලා තියාගන්න ඇති. කෙටි කතාවේ අවස්ථා සම්බන්ධව ඔබගේ අවධානය යොමු කරන්නම කියලා මම කිව්වා. ඊළඟට කෙටි කතාව හැඳින්වීමක් තියෙනවා. හැඳින්වීමටත් ඔබගේ අවධානය යොමු කරන්න කියලා කිව්වා. කෙටි කතාවේ හමු වෙන චරිත ටික ඔබට මතක තිබෙන්න ඕනේ කියලාත් මම මතක කරා වගේ. නිසා චරිත ටිකත් ඔබට මතක තබා ගන්න ඉතින් දහගෙන කෙටි කතාවේ චරිත ටික මොනවද කියලා මතක තබා ගන්න ඕන. චරිත ටිකත් එක්ක අපි ඊළඟ දවසේ සාකච්ඡා කරමු. එහෙනම් මම හිතන්නේ අද කිව්ව කාල සීමාවත් එක්ක මොකද මේක අන්තර්ජාලයත් එක්ක යන එක නිසා මේ පන්ති වෙනකොට තව පන්තියක් පටන් ගන්නවා. ඒ වගේ කාරණා තියෙන නිසා වෙලාවට පන්ති අවසන් කිරීම අවශ්‍යතාවයක් තියෙනවා. එහෙනම් අපි අද දිනේ අපේ පන්තිය මෙතනින් අවසන් කරනවා. පොඩි වෙලාවක් දෙන්න විනාඩි 9-15කට අපි නවත්තන්න පුළුවන්. විනාඩි 2-3ක් දෙන්න. ඔබට මොන හරි ගැටලුවක් තියෙනවා දැන් අහන්න. මේක අවස්ථාවක් කරගන්න. රචනාව මම ඔබට රචනා මාතෘකාවක් දුන්නේ. රචනා මාතෘකාව සූදානම් කරගන්න. ඉස්සරහදී අපි සමහරලාට ආපහු පන්ති පටන් ගන්න පුළුවන් කමක් ඇති වේද කියලා කියන්න බෑ. දැනට නිකන් ආරංචි තියෙන මේ අවුරුදු ඉඳ දෙන්නේ නැහැ කියලා මේ අවුරුද්දේ කොහොම නමුත් අපි මේ වැඩ ටික කොහොමද කරගන්න ඕන නිසා මේ විදිහට කතා කරනවා. ගැටලුවක් නැහැ නේද කාටවත්? හරි ගැටලුවක් නැහැ. අපි ඊළඟ දවසේ විතර 10 කෙනෙක් කතාව කතා කරනවා. කතා කරලා ඒ පාඩම අවසන් කරගන්නවා. එහෙනම් හැම කෙනෙකුටම සුබ රාත්‍රියක්. ආයිබෝවන්. අයිබෝවන් සර්. ආයිබෝවන් සර්. ආයිබෝවන් සර්.